එහෙනම් දැන් මොකද උනේ? අර පංචකාම සැප සම්පත්තිය ලබා ගැනීම උදෙසා මෙච්චර කල් ඉන්ද්‍රියන් පාවිච්චි කරගෙන ගියා. දැන් මොකද කරන්නේ? මේ පංචකාම සැප සම්පත්තිය අන්ත කළා දැන්. අයින් ඉවර කළා දැන්. අන්ත කරනවා කියන්නේ අන්තයට ගියා. අන්තයට දාන්නවා. ඉවර කළා. අවසානයක් දැක්කා ඒක. ඒ අවසානයක් දැකපු ඉන්ද්‍රියෝ ටිකක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් මනාකොට ඉන්ද්‍රිය සංවරයේ පිහිට ගත්තා. ඔන්න ඔය විදිහට පිංගුතුනි වෙනකොට මොකද ඉන්ද්‍රිය සංවරය කියන එක Tamanට ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් තුලින් සංවර වැරුවා. වරනවා කියන්නේ මොකද්ද? නැති කළා දාන්නවා. මල් වරනවා, ගෙඩි වරනවා, කිරි වරනවා. එතකොට කිරි වැරුවාම කිරි එන්නේ නැහැ. නේද? එහෙනම් අයින් නැති කළා දැම්මා. එහෙනම් මොකද උනේ? ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවන්න එතන. මොකද උනේ? ඉන්ද්‍රියන් හා බැඳිච්ච චන්ද්‍රාගයෙන් මෙතර කල ඉන්ද්‍රියෝ ටික මේ ඉන්ද්‍රියෝ කියන්නේ බොහොම මේ හොඳ කට්ටියක්. කවුරු කියනවාද ඇහැ නරකයි කිය? ඇහැ නරක නම් ඔබ කොහොමද මේ ධර්මපත්‍රිකාව බලන්නේ? ඇහි කිසි ප්‍රශ්නයක් නැහැ. චන්ද්‍රාගයයි ප්‍රශ්නේ. ඇහැට චන්ද්‍රාගයෙන් බැලලා රූප වල චන්ද්‍රාගයෙන් බැඳලා ඔන්න ඔකයි ප්‍රශ්නේ. එහෙනම් ඇහැට බැලලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? දැන් සාන්තර ඉන්ද්‍රියෝ තියෙන්නේ. ඒ මොකද්ද? සාන්ත කරපු ඉන්ද්‍රිය. එහෙනම් දැන් මේ ඉන්ද්‍රියෝ නිසා ආයස්ථාන නම් හදන වැඩ පිළිවෙලට නම් කැමැත්තක් නැහැ තාම. හැබැයි තාම ඉවර කළා දාලත් නැහැ. තව තියෙනවා. ඔන්න දැන් සම්තින්ද්‍රියෝච වුණා. ඊළඟට නිපක. නිපක කියලා කොටසක් තියෙනවා. තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි කියලා කියන්නේ ලෝක සම්මතේ. ඉතින් තැනට සුදුසු නුවණ නිවනට කොච්චර ප්‍රයෝගී වෙනවද කියන එක ඔබ හිතලා බලන්න. හැබැයි ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනසන්න මොකද වෙන්නේ? බොහොම දුර උපයෝගී වෙනවා. කෙලෙස් තවන වීරයයි, මනා සිහියයි, අප්‍රමාණ නුවණයි. මනා නුවණින් යුක්තව කටයුතු කිරීම. ඒක නම් ඕනේ. තැනට සුදුසු නුවණ කියන එක නම් කොහොම ගැලපෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් නිපක කියන වචනේ පාක කියලා වචනයක් තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යම් දෙයක් සකස් වෙලා පිරීලා එනවට පාක කියලා. විපාක කියලා જાතියක් අහලා තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යමක් මේ සකස් වෙච්ච යමක් පිරීලා ගන්නට හැදිලා එනවා. අන්න ඒක තමයි පාක කියන්නේ. යම් කර්මයක් කළාට පස්සේ ඒකට අදාළව මොකද සැකසීලා එන්නේ අනිත් පැත්තට. විපාක. අන්න පාක. එහෙනම් මේ නිපාක න පාක කළා. න පාක කළා. නිපාක කළා. මොනවද න පාක කියන්නේ? මේ සංසාරේ හැදීගෙන එන ක්‍රමවේදයක් තියෙනවා. අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ අවිද්‍යාපච්චය සංඛාර වෙලා සංඛාරයන්ගෙන් බැඳිලා ගිහිල්ලා ඉවරලා මොකද කරේ? සංඛාරපච්චය විඥාන ගොඩනගලා නාම රූප හරහා සලආයතන හදලා ඒවට බැඳිලා හැදිලා ගිහිල්ලා ඒවට උපාදාන වෙලා ಜಾති හදන වැඩ පිළිවෙලක ඉන්නේ. දැන් එහෙනම් මේකේ මොකක් තව තියෙනවද? පටිච්ච සමුප්පාදයක් තියෙනව නේද මේක ඇතුලේ? පාවිච්චි කළේ නම් පිරිත් කළ පැම්බොන්න. එහෙනම් දැන් මොකද උනේ? ලෝකේ ගොඩනගන වැඩ පිළිවෙලක් හද විඳින වැඩ පිළිවෙලක් තමයි හිටියේ මෙච්චරක. දැන් මේ වැඩ පිළිවෙලක අතහරින්න. අවිද්‍යාවෙන් සංඛාර වෙන බව දන්නවා. අවිද්‍යාව හේතුක වෙන බව දන්නවා. සංඛාරපච්චය විඥාන හේතුකා කියලා දන්නවා. සංඛාර හේතුකා කියලා දන්නවා. මේ විඥානපච්චය නාම රූප. විඥාන හේතුකා. මේ විඥාන හේතු කරගෙන මේ නාම රූප හට ගන්නවා කියලා දන්නවා. ආදි වශයෙන් මෙහෙම කියලා බලනවා ලෝකේ හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති. කර්මයේ විපාකයෙන් රැස් කරනවා. ඒ රැස් කරපු විපාකේ ආයි කර්මයක් කරනවා. ඒ කර්මයේ විපාක කියනවා කර්මයේ විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා කර්මයේ විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා. ওই විදිහට ලෝකේ හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. ඕන් ওই ක්‍රමවේදේ මනාකොට දකින්න. දැකලා මොකද කරන්නේ? අදිස්ථානෙට ගන්නවා හිතට ගන්නවා මොකද්ද? මම මේක නවත්තනවා. මේක හරියන්නේ නැහැ. මම මේක න පාක කරලා දාන්න. අන්න නිපාක වුණා. තැන්න සුසු නුවණ ඕක නේද? වෙන මොන හරි නුවණක් එහෙම ඕනේද? ඕක නේද නුවණ? තමන් ඇති කරගන්න නිවන් දකින්න ඕන. මේ සංසාරේ පිරිපිරි යන සංසාරේ. හැදි යන සංසාරේ. කර්ම කර විපාක කර විපාක රැස් කරගෙන යන සංසාරේ. මේක නවත්තලා දාන්න ඕන. ඔන්න නිපක ගුණේ. දැන් නිපක ගුණේ ඇති වුණ නැත්තම් නිවන් දකින්න පුළුවන්ද කාට හරි? බෑ. අප්පගබ්බෝ. දැන් මේ සංසාරයේ තියෙන දුක් ස්වභාවය දැකලා හොඳටම ඉන්නේ. සංසාරයේ තියෙන මහා දුක් ස්වභාවය දැකලා මේක අතහරින්න බලාගෙන ඉන්න පුද්ගලයා මේ. මේක නැගි ගොඩ නැගි එන එක මේක සම්මුලින් අතහරින්න ඕන කියලා හිතා හිටපු කෙනා දැන් මොනවද වෙලා තියෙන්නේ? අප්පගබ්බෝ. දැන් මේ කියන්නේ නම් හැඩි අසංවර නැත්තෙක් විය යුතුයි. ඉතින් මේ අර වික්ෂුන් වහන්සේලා දුදාඳුරු කියන්නේ. මෙච්චර කල් භාවනා කළා අර දෙවිවරුන්ගෙන් බැට කාලා ආපු වික්ෂුන් වහන්සේලාට මේ කියන්නේ. හැඩි දෙවි වෙන්න එපා. අසංවර වෙන්න එපා. ඈ? ඉතින් මේවා ලියන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ. නිකමඩ ඔබ හිතලා බලන්න. ආයෙ සැරයක් කියනවා මම මේ ලියපු උත්තමයන්ට දොස් කියනවා එහෙම නෙමෙයි. උන්වහන්සේලාට තේරෙච්ච විදිහට ලියලා තියෙනවා. මේකේ වරදක් නැහැ. නේද? ඔබට තේරෙන විදිහට නේද ලියන්න. ඔය සත්ව කරුණාවෙන් ලියන්නේ මේ සියලු සත්‍යයන්ට මේක අවබෝධ වේවා කියලා හිතාගෙන ලියනවා ඉතින්. නමුත් ලියපු එකේ වැරද්දක් තියෙන්න පුළුවන්. අවබෝධයෙන් අවශ්‍ය වෙන්නේ. පදවිය නෙමෙයි. අවබෝධයයි ඕනේ. දැන් මට මොන පදවියද තියෙන්නේ? දැන් අවුරුදු 10කට කිට්ටු කාලයක් තිස්සේ මම මේ ධර්මයේ කතා කරන්නේ මට මොන පදවියක් තිබිලා?
අඩු ගානේ සාමිනිසුරු කමක්වත් දීලා තියෙනවද කවුරුත් බලලා. මං කියලා තියෙන්නේ මොකද්ද? මාව දාන්න පැත්තකට. මාව පාරෙත් දැක්කත් මොකද? එච්චරයි. ආයේ කොහොමද? එහෙම ඉන්න අවස්ථාවක් නැහැ. අර පොඩ්ඩක් අර පහත් එහෙම ඉන්න අවස්ථාවක් නැහැ. සාතුරුන් වහන්සේ ඉදිරියේ දෙකට නැවෙන සාතුරුන් වහන්සේ දන නමන සාතුරුන් වහන්සේට වන්දනා කරන ධර්මයට වන්දනා කරන ආර්ය සංඝයා වහන්සේට වන්දනා කරන ආර්යයන් වහන්සේලාගේ නාමයට හරි වන්දනා කරා. එච්චරයි. මාව දාන්න පැත්තකට. මගෙන් ගත යුත්තක් ඔබට නැහැ. ධර්මයෙන් තමයි ගත යුතු තියෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ හැරිදැරි අසංවර ගතිය නෙමෙයි මෙතන කතා කරන්නේ. අප්ප ගබ්බෝ. ගබ්බ කියන්නේ මොකද්ද? ගැප් කරගන්න. එතකොට අප්ප ගබ්බෝ. බොහොම අල්ප වශයෙන් තමයි දැන් ගැප් කරගන්නේ. දැන් මොනවද ගැප් කරගන්න ඕනේ? ඉස්සර නම් ගැප් කළා හොඳ ආකාරය. නේද? සල්ලිත් ගැප් කරගත්තා. ධනය, බලය, කුලය හැම එකම ගැප් කරගත්ත එක තමයි මෙච්චර කල් කළේ. දැන් මොකද කරන්නේ? දැන් ගැප් කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ මොනවා මං තියාගෙන ඉන්නද? මේ ලෝකේ මේ ඔළුව ගැන කියන්නේ. ඔළුව කියලා කිව්ව මොකක්ද? මේ හිත ගැන මේ කියන්නේ. දැන් හිතේ තැම්පත් කරගෙන ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. බොහොම අල්ප මාත්‍රයක් හිතේ තියෙන්නේ මොනවද? මොනවද දැන් හිතේ තියෙන්නේ? ධර්මයේ විතරයි. මේ ධර්මයේ නිවන් දකින්න ඕනේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් අන්නේ ධර්මයේ මෙනෙහි කිරීම කරුණු කාරණා ටික විතරයි. මුළු ත්‍රිපිටකය එහෙමම තියෙනවද? නිවන් දකින්න මුළු ත්‍රිපිටකයම ඔළුවේ තියෙන්න ඕනේ. නැහැ. එහෙනම් අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි දැන් ගැප් කරගෙන තියෙන්නේ. නිවන් දකින්න අවශ්‍ය යම් කිසි කරුණු කාරණාවක් තියෙනවා නම් අන්න එක ගැප් කරගෙන දැන් කටයුතු කරන උන්වහන්සේ. අප්ප ගබ්බයි. ලෝකෙට නම් එල්ල නැහැ පොඩ්ඩක්වත්. ඔන්න. දැන් අප්ප ගබ්බෝ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ බොහොම අල්ප මාත්‍රියක් විතරයි මේ ගැප් කරගෙන ඉන්නේ. ඒ ධර්මයේ විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඒකයි කිව්වේ අසුචි කාලා හරි කමන්නේ මම ජීවත් වෙන්න. තව එක දවසක් මට මේක අවස්ථාවක් දෙනවනම් උඹ මට කන්න දෙන්න දුන කමන්නේ. උඹ පහරපු උදේ පහරපු අසුචි ටික මට ගෙනත් දීපන්. මම ඒක කාලා හරි කමන්නේ. මේ මගේ වැඩේ කරගන්නවා. ඊට පස්සේ උඹ මට ඕන එකක් කරපන්. අන්නේ මතේ ඉන්න උත්තමයෙක් මේ ඉන්නේ. එහෙනම් බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඔන්න අප්ප ගබ්බෝ. දැන් මොකද උනේ? ඊළඟට කුලේසු අනනුගිද්ද. ඔන්න කුලයන්. කුලයෝ කියලා කිව්වහම මේක කියන්නේ මොකද්ද? හිත මිත්‍ර කුල පවුල් වල නොයැලෙන්නෙක් විය යුතුයි. ඒව නම් හොඳයි. කුල පවුල් වල නොයැලී ඉන්න එක තරමටම හොඳයි. ඔබටත් හොඳයි ඒක. කුලයන්ගේ ඇලෙන්නේ නැති එක න ะ. හැබැයි ඒ කුල නෙමෙයි මේ කියන්නේ. මේ කුලත් කමක් නැහැ. කුලයන්ගේ ඇලෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කුලයන්ගේ ඉන්න දුවෙක් එක්ක පැනලා යන්න තමයි අන්තිමට වෙන්නේ. එහෙම නේද? අන්තිමට කෙලවර වුණේ හැමතැනම කුලයන්ගේ ඇලෙන්න ගියා. එහෙනම් ඒකත් හොඳයි. නමුත් ඊට වඩා මහා පරම ගම්භීර දෙයක් තියෙනවා. කුලයන්ගේ ඇලෙන්න එපා කිව්වා. අනනුගිද්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. කුල කියන්නේ මොනවද? කුලය කියලා කියන්නේ පින්වතුනි. කූ කියන්නේ පහත්. එහෙම නැත්තම් කූ කියලා කියනවා කුකුස්. හැමතිස්සෙම කුකුසෙන් ඉන්නේ. කුකුසෙන් පිරිච්ච ලයක් තියන අයට කියනවා කුලය කියලා. ඔය ගිහියෝ ඔක්කොම කුලයෝ තමයි. හැබැයි දැන් ඉන්න පැවිද්දොත් ගොඩක් වැඩි හරි කවුද? කුලයෝ තමයි. ඇයි කුලයෝ කිව්වේ? කුකුස් ලයකින් ඉන්නේ. මොකද්ද ඔය කුකුස් ලය? අනේ මගේ භෝග වලට මොනව වෙයිද? අනේ මගේ ගෙදරට මොනව වෙයිද? අනේ මගේ දුවට මොනව වෙයිද? අනේ මගේ පුතාට මොනව වෙයිද? ඔන්න කුකුස් ලය. හැමතිස්සෙම ඉන්නේ කුකුසෙන්. මොනව වෙයිද? මට මොනව වෙයිද? මම බොරුද මේ කියන්නේ? එහෙම නැති එක ගිහියෙක් කියන්නේ. ඉන්න පුළුවන් එහෙම නැති ගිහියෙක්. මගේ රස්සාවට මොනව වෙයිද? අන්න අරුව අර පැත්තෙන් ගියා. අන්න නරිය අර පැත්තෙන් ගියා. බලපිය කුකුල් කොටුව ඇරලාද කියලා. කුකුල් කොටුව ගැනත් කුකුසෙන් ඉන්නේ. එන එක බින්දු මාත්‍රයක්වත් ඉඩක් තියනවද පිටුද කුකුසෙන් නැතුව ඉන්න එක වෙලාවක් කියන්නේ කුකුස් නැතුව ඉන්න වෙලාව. අඩුම තරමේ මොකුත් නැත්තම් උඩ බලාගෙන ඉන්නකොට හිතේ අනේ මේ ගෙහි කඩා වැටෙයිද? එහෙම හිතෙනවා. හවුද නැද්ද? වැසිකිලි ඉඳගත්තාමත් හිතෙනවා. කොහේ හරි බලලා තිබුණා කමෙන්ට් එකක් ඇවිල්ලා මේ මොන හරි කරදරයක් වුණා කමෙන්ට් එක කඩා වැටෙයිද? ඒ තරමට හිතෙනවා. එහෙනම් මේ කුකුස් තියෙන ලයක් ඉන්න තියෙන පිරිසට තමයි කුලයෝ කියලා කියන්නේ. මගේ සංඝ නායකකම නැති වෙයිද? ඒවත් තියෙනවා. අනුනායක পদවිය නැති වෙයිද? මට දී වැඩියාව හැදෙයිද? ලොකු හාමුදුරුවෝ මැරුණාට පස්සේ අර අනික් හාමුදුරුවන්ට මේ පන්සලේ අයිතිය හම්බ වෙයිද? එහෙනම් ඒවත් මොනවද? කුල නේද? එහෙනම් පැවිදිලා හිටියත් කුල ඇතුලේ ඉන්න පිරිස නැද්ද? ඉන්නවා. කුලයෝ තමයි ඒ අය. මම මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. ස්වභාවය පැහැදිලි කරනවා. ඒකෙන්ද කරුණා කළා පිංගුතුනි. තව කෙනෙකුට අපහාස කරනවා කියන හැඟීමෙන් නම් මේ ධර්මයේ ගන්න යන්න එපා. මං කියවන්නේ මේ ලෝකෙම රජ කළත් මට කමන්නේ. මට පොඩි chance එකක් දෙන්න මක් කරගන්න. නිවන් දැක. ලෝක සත්‍යයට කියන්නේ එකම එක දෙයක්. උඹලගේ ලෝකේ හරි. උඹලගේ තමයි මේ ලෝකේ අයිතියත් උඹලට හැමදේම උඹලට. මට ඔය පොඩ්ඩක් පැත්තකටලා ඉන්න දීපල්ලා. තව අවුරුදු 10ක් 20ක් මේ වැඩේ කරගන්න. ඊට පස්සේ මං ආයේ උඹලගේ ලෝකෙට එන්නේ නැහැ. ඒක තමයි ඔබගේ අදිස්ථානය වෙන්නේ.
ලෝකයාල නෙවුන් ලොකු කෑලි කඩාගෙන ආයි බජව් දාගෙන මේක මගේ දැන් කොහෙද උඹට කියලා ඉඳ. ඉතින් ඔබට ඒක පේනවනේ මං කියන්න දෙයක් නැහැ. එතකොට ඔය කියපු කුලයන්ගේ එන කුකුස් වෙච්ච ලය තියාගෙන මොකද වෙන්නේ? අනනු ගිද්ද වෙන්නේ ඉස්සලා බලන්න අනු ගිද්ද කියන්නේ මොකක්ද? ග ඉද්ද ගිද්ද වෙනවා. ග ඉද්ද ගිද්ද වෙනවා. ඕකට අනු දැම්මහම ඒකට අනුව. මොනවද? කුකුස් වෙච්ච ලයට අනුව ගන්නවා ඉද්ද වෙනවා. ඒක මොකක්ද? දැන් මේ කුකුස් ලයක් නේ තියෙන්නේ හැමතිස්සෙම. මේක වෙයිද අරක වෙයිද? මෙහෙම ඉඳගෙන මොකද වෙන්නේ? මේක වෙන්නේ කලින් මම මේක ගන්න ඕනේ. ගේ කඩා වැටෙයිද? එහෙනම් මම මේක කරන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක ගන්න ඕනේ. ඔක්කොටම මිස් නේද? විභාගේ ෆේල් වෙයිද? අරක වෙයිද? මගේ පුතාට මොනවා හරි වෙයිද? අරක වෙයිද? මට මේක ලැබියයිද? මේ දේවල් එක්ක මොනවද කරන්නේ? ඒ දේවල් ගන්න ගමන් ඒවැමක් වෙනවද? ඉද්ද වෙනවා. ඉද්ද වෙනවා කියන්නේ මොකක්ද? ස්ථිරව පිහිටනවා. ඒව තුල පිහිටලා ඉන්නවා. ඉද්ද වෙනවා කියන්නේ ඒකට. ඉද්ද ගැහුවා වගේ කියලා කියන්නේ. ඒ මත පිහිටලා ඉන්නවා. දැඩි ලෙස පිහිටලා ඉන්නවා ඒව. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒවට අනුව කුකුස් වෙච්ච ලයට අනුව ඒව අරගෙන ඒව මත පිහිටලා ඉන්න වැඩ පිළිවෙලක ඉන්න කෙනෙක් ඉන්නවා. මම ඒකයි කිව්වේ පින්වතුනි සිවුරු දරාගත්ත පිරිසක් ඉන්නවා ඒ වගේ. ඒව මත පිහිටගෙන ඊට පස්සේ මොකද කරන්නේ? කුකුස් වෙච්ච ලයට අනුව ඒ මත පිහිටලා ඒ මත ඉද්ද ගහලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින් එහාට කරන්නේ දසකුසලේ නෙමෙයි. පන්සල නොලැබී යයිද? අර හාමුදුරන්ට දෙයිද? එහෙනම් මොකද කරන්නේ? ගියා කට්ටඩිය හාමුදුරු හම්බෙන්න. හාමුදුරනේ. අරුට ගියොත් එහෙම ඔක්කොම ඉවරයි ඈ. මං ගෙනත් දෙන්නම් සිවුරු පොටේ කෑල්ල. මං ගෙනත් දෙන්නම් නිදන් ඉන්නකොට කේස් ගහ. දෙමුද වැඩේ. දැන් මොකද කරන්නේ? අනේ අර කිසිම දන්නේ නැහැ. අනේ මට පන්සල් ඕනෙත් නැහැ. මගේ වැඩේ කරගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. කළා නේද හුනියම. දැන් මොකද උනේ? ඒ උත්තමයන් නිවන් දකින්නත් නැහැ. මේ පුද්ගලයාට මනුසාත් බයවුත් නැහැ. ඇයි? දැන් කෙලින්ම මහා නරක ආදී තමයි ගත වෙන්නේ. එහෙනම් මොකද උනේ? අන්න බලන්න. කුලයන්ගේ ඇලීමට වඩා තව ගැඹුරු තේයක් මෙතන තියෙනවා. කුලයන්ගේ ඇලෙනවා කියලා කිව්වොත් එහෙම මේක අයිති වෙන්නේ. නිකන් ඔය ගිහි ගෙවල් එක සම්බන්ධකම් තියෙන ඒවා විතරයි. එහෙනම් ගිහි ගෙදරකට යන්නේ නැතුව වනාන්තරයට වෙලා ඉන්න හාමුදුරුවන්ට දැන් ප්‍රශ්නේ දෙන්න විදියක් නැහැ නේද? නේද? නමුත් මේ වනාන්තරයේ හිටපු හාමුදුරු පිරිසකට නේද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද උනේ? අනේ මට මේක නෑනේ අරක නෑනේ කියලා මොකද්ද කරන්නේ? ඒව මත ඒවට අනුව ඒව මත පිහිටලා ඉඳගෙන ඒවල ගැන හිත ඉන්න වැඩ පිළිවෙලක ඉන්නවා. ඒකට අනුව කටයුතු කරන වැඩ පිළිවෙලක ඉන්නකොට මොකද වෙන්නේ? දස කුසලයේ කෙරෙන හැර නිවන පූර්ණේ වෙන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? ඔන්න කුලේසු අනනුගිද්ද වුණා. අනුගිද්ද වෙලා හිටියා දැන් අනනුගිද්ද වුණා. එහෙම කරන්නේ නැහැ. නච කුද්දං සමාචරේ කිංචි. නච කුද්දං සමාචරේ කිංචි. යේන විඤ්ඤෝ පරේ උපෝදෙයි. ඒක දෙවෙනි එකට ඇවිල්ලා ඉන්නම් කලින්. විඤ්ඤෝ පරේ උපයදෙයි. විඤ්ඤෝ කියලා කියන්නේ පින්වතුනි මේ ප්‍රඥාව සාක්ෂාත් කරගත් උත්තම පිරිස. මෙන්න මේ ප්‍රඥා මහිමේ සාක්ෂාත් කරගෙන එහෙම නැත්නම් නිර්වාණ ගාමිනී පටිපදාව සාක්ෂාත් කරගත් ඒ උත්තම ආර්ය පිරිස. අපවාද නගන. ඒක තමයි විඤ්ඤෝ පරේ උපෝදෙයියුන් කියන්නේ. ඒ උත්තමයන් වහන්සේලා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ උත්තමයන් වහන්සේලා අපවාද නගන වැඩ. එතකොට නච කුද්දං න කිව්වේ නැහැ කියන එක. ච කිව්වේ චර්යාව. කුද්දං ක කියන්නේ ක කියලා කියනවා පහත් වෙලා ෂේ වෙලා යනවා. උද්දං කියලා කිව්වේ මොකද්ද? අල්ලලා ඔළුවෙන් තියාගන්න. ඔළුවෙන් තියාගෙන ඔළුවෙන් නෙමෙයි. මොකද්ද? ඉස්මුදුනේ තියාගන්න. ලොකු කරගන්න. එහෙනම් මොකද මේ ෂේ වෙලා පහත් වෙලා යන ධර්මයන් මක් කරගෙන ඉස්මුදුනේ තියාගෙන. ඒතකොට ෂේ වෙලා පහත් වෙලා යන ධර්ම මොනවද? රාග ධර්ම, ද්වේෂ ධර්ම, මෝහ ධර්ම. එහෙනම් මේ රාග ධර්ම, මෝහ ධර්ම, මේ ද්වේෂ ධර්ම මේ දේවල් ලොකු කරගෙන සම ආචාරය. ඒකට අනුව ආචාරය කියන්නේ මොකද්ද? සමාචාර, චර කිවිල සැරිසරනවා. අසුරු කරනවා. ඒකත් එක්ක ඉන්නවා. එහෙනම් මොකද සමචාර? ඒකට අනුව ඉන්නවා. එහෙනම් මොකද උනේ මේ? ෂේ වෙලා පහත් වෙලා යන දේවල් හොඳයි ලොකුයි කියලා හිතාගෙන ඒව හරි වටිනවා කියලා හිතාගෙන ඒකට අනුව ඒව පවත්වගෙන යන්න. ඒව පිළිසකර කරගෙන ඒවත් එක්ක ඉන්න. සම ආචාර ඒකත් එක්ක ඉන්න වැඩපිළිවෙල. කිංචි කියලා කිව්වේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියන්නේ the pen that I give you. ඒ that කිව්වේ මොකද්ද? ඒ පෑන මොකද්ද අර මං උඹට දුන්නේ? අන්න කිංචි කියන්නේ ඔන්න ඔය that කියන එක මොකද්ද කියන එක. ඒ කියන්නේ දැන් විග්‍රහ කරන්න යන්නේ මොකද්ද? සත්පුරුෂයන් වහන්සේලා විසින් මක් කරපුද? අපවාද කරපු. එහෙනම් සත්පුරුෂයන් වහන්සේලා මිනිස්සුන්ට අපවාද කරන්නේ නැහැ. සත්පුරුෂයන් වහන්සේලා අපවාද කරන්නේ කාටද? පාපයටයි අපවාද කරන්නේ.
රාගයටයි අපවාද කළේ, ද්වේෂයටයි අපවාද කළේ, මෝහයටයි අපවාද කළේ. එහෙනම් සත්පුරුෂයන් වහන්සේලා මේ ප්‍රඥාවට පැමිණි මේ සත්පුරුෂයන් වහන්සේලා විසින් ඥාන ධර්මයන් සකස් කරගත් සත්පුරුෂයන් වහන්සේලා විසින් අපවාද කරපු, උපවාද කරපු ධර්මයක් තමයි මොකද්ද? ඡය වෙන ධර්ම. එහෙනම් මේ ඡය වෙන ධර්ම කොහේ තියාගන්නේ නැද්ද? ඉස්මුදුනේ තියාගෙන මේ ඡය වෙන ධර්මයන් සමග කටයුතු කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. මේ කියන්නේ නුවණැත්තන් නිඳා කරන ඊතා සුළු වරදක්වත් නොකරන. එහෙම කිව්වට තේරුම් ගන්න හරිය අමාරුයි. නමුත් දැන් මේ කියපු පද නිරුක්තිය අරන් කතා කරනකොට පිඟුදින ඔබට මනාකොට මේක වැටහෙන්න ඕනේ. මේක නැවත නැවත අහන්න. එකපාරක නම් ඔබට මේක අවබෝධ කරගන්න ලේසි වෙන එකක් නැහැ. ඒක ඔබ ආවේ මේක අහලම යනවා කියලා නේද? එළි වුණත් අහගෙන ඉන්න හැබැයි. කරණීය මෙත සූත්‍රය කියන්නේ මහ වෙලාවක් යනවා. විනාඩි 5යි. හරි මෙත කියලා කියන්නේ ඔය උදේට ආවදට රැට. නේද? නමුත් කොහොමද මේකේ තියෙන තේරුම? මම මේ තේරුම් වලින් කියන්නේ බොහොම පොඩ්ඩයිනේ. තව මේවා කොච්චර විග්‍රහ කරන්න පුළුවන්ද මට? එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ කොහොම කරයි? හරි. එහෙනම් දැන් ඔන්න අවසානයේටම ආවා. මොකද්ද? මේ ඡය වෙන පහත් වෙන ධර්මයක් තියෙනවා. ඒ මොනවාද? රාග ධර්ම, ද්වේෂ ධර්ම, මෝහ ධර්ම. රාග භව, ද්වේෂ භව, මෝහ භව. එහෙනම් මේක මක් කරන්නද? මේවා සමග සමචාරයේ දෙන්නේ නැහැ. ඒවත් එක්ක ඉඳගෙන කටයුතු කරන්නේ නැහැ. එහෙනම් රාගක්ෂය කරනවා, ද්වේෂක්ෂය කරනවා, මෝහක්ෂය කරනවා. එහෙනම් දැන් අවසාන තැනටත් ඇවිල්ලා. එහෙනම් පින්වතුනි දැන් දැනගෙන ඉන්නවා මේ වෙනකොට රාගේ ඡය කිරීම, ද්වේෂයේ ඡය කිරීම, මෝහයේ ඡය කිරීම තමයි නිවන. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. අන්නේ එතනට ඇවිල්ලා මේ උත්තමයා ඉන්නේ. දැන් දන්නවා එහෙනම් පින්වතුනි ඒතං සන්තං ඒතං පනීතං. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත. මොනවද? නිර්වාණයමයි ශාන්ත, නිර්වාණයමයි ප්‍රණීත. යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එහෙනම් මේ චන්දරාගයන්ගෙන් බැඳීමෙන් නිදහස් වීමක් ඇද්ද සහමුලින්? සංකාරයන් අபிසංකාරයන්ගෙන් නිදහස් වීමක් ඇද්ද? මෙන්න මේ නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රණීත කියන තැනට දැන් ඔළුව හැදිලා තියෙන්නේ දැන්. එහෙනම් දැන් නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවන් දකින්න වැඩපිළිවෙලෙම ඉන්න උත්තමයෙක් දැන්. දැන් මොකද කරන්නේ? අන්නේ උත්තමයා පටන් ගන්නවා මේ ලෝකවාසී සත්‍යය දිහා බලන්න. දැන් මේ උත්තමයාට තියෙනවද පිංගුතුනේ වෙන සුවයක්? එහෙනම් මෙතනින් පටන් මේ සූත්‍රයේ යම් කිසි සුවයක් ගැන සඳහන් වෙනවා නම් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා එහෙම. තියෙනවා නම් ඔය මොකද්ද ඔය සුඛය කියලා දැන් ඔබ දන්නව නේද? ඔය සුඛය මොකද්ද? එකම එක සුවයයි තියෙන එක තමයි නිවන. කේමය කියලා එහෙම තියෙනවා නම් බය නැතිකම එහෙම තියෙනවා නම් තව ඉස්සරහදී හම්බුනොත් එහෙම බලමු. කේම කියලා කිව්වේ මොකටද නිවනට? බය නැති කමක් නැත්තම් කොහෙද තියෙන්නේ? අනේ අම්මේ මං කරපොත්තන්ට බයයි කියලා මොකද කරන්නේ? දරුවා කරපොත්තන්ගෙන් නිදහස් කරන්න දානවා අල්ලපු කාමරේට ඒකේ ඉන්නවා මීයෝ. අනේ අම්මේ මම මීයන්ටත් බයයි. ඊට පස්සේ දානවා පල්ලෙහාට ඒකේ ඉන්නවා අයියා. අනේ අම්මේ මම අයියටත් බයයි අයියා ගහනවා. නේද? එන හැමෝටම බයයි කොහොමද බයෙන් නිදහස් කරන්නේ? අනේ අම්මේ මට ලෙඩ හැදෙයිද කියලා බයයි. අනේ අම්මේ මම වාහනේට හැපෙයිද කියලා බයයි. අනේ අම්මේ මේකේ කඩා වැටෙයිද කියලා බයයි. මට ඉගෙන ගන්න බැරි වෙයිද කියලා බයයි. මගේ යාළුවා මට වඩා ලකුණු ගන්නයිද කියලා බයයි. එහෙනම් කොහෙන්ද දැන් බයෙන් නිදහස් වෙන්නේ? මොන බයෙන්ද නිදහස් වෙන්න පුළුවන්? එහෙනම් එකම බයකින්ව නිදහස් වෙන්න බෑ. එහෙනම් බයෙන් නිදහස් වෙච්ච එකම තැන තමයි චන්දරාගයේ දහම් වලින්ම දුරු කරලා ගාවාගත නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙන් ගිහිල්ලා ගවාගත නිවන. එහෙනම් නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි කියලා කිව්වේ. එහෙනම් යම්මා ඉස්සරහදී හම්බුනොත් එහෙම එකක්. එහෙනම් ඒ කාන්තේ මේක ඒකමයි. දැන් ගිහිල්ලා බලමු. මේදී සුඛිනෝවා කේමිනෝ හොන්තු. ඔන්න දැන් මේ සත්ත්ව ප්‍රජාව සිහිපත් කරනවා. මොනවද? ඒකයි අපි කතා කරන්නේ පිටින් මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහෙන් මිදෙත්වා ආර්ය මෛත්‍රී. මෙතන ඉන්න හැමෝම මං හිතන්නේ ආර්ය මෛත්‍රී දේශනාව එකක් හරි අහලා ඇති. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. සංසාර බැම්මෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ආදි වශයෙන් ප්‍රාර්ථනා කරන එක දෙයක්. එහෙනම් නිබ්බාන පරම සුඛය තමයි එකම සුඛය. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සුඛිනෝවා. සුවයටපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. පින්වදින උදන සියලු සත්ත්ව කියලා කිව්වහට පස්සේ ගන්න ඕන එක දෙයක්. සියලු සත්ත්ව කිව්වම රහතන් වහන්සේ උතන්ට අයිති නැහැ. මොකද සත්ත්ව නෙමේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට සත්ත්ව කියන්න බෑ. ඇයි ඒ? සත්තත්වයේ අත් කරගත්තා. ඒ කියන්නේ සත් කියලා අත් කරගත්ත කෙනා තමයි සත්ත්ව උනේ. සත් කියලා අත් කරගත්ත මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. සත් කියලා අත් කරගත්තාම ඒව උපාදාන වුණා. ස්කන්ධ පහ උපාදාන කරගැනීමේ ක්‍රියාවලියට කියනවා පින්වතුනි සත්ත්ව කියලා. එහෙනම් සබ්බේ කියලාත් කිව්වා. ඔතන සබ්බේ කියන කියනකොට සියලු කියලාත් ගන්න පුළුවන්. තවත් එකක් තියෙනවා ඔතන. සියලු සත්ත්ව ඒ වගේම සබ්බ කියලා කියනකොට පින්වතුනි මොකද එක තැනක සඳහන් වෙනව නේද? සබ්බේ බායන්ති මච්චුනෝ කියලා. එහෙනම් එතන සබ්බ කිව්වම රහතන් වහන්සේට අයිති වෙන්නේ නැහැ. එතන සබ්බ කියන්නේ සීලුණා. හිතුන්නේ නැද්ද? දැන් රහතන් වහන්සේ මැරෙන්න බයද? රහතන් වහන්සේ මැරෙන්න බයයිද? නෑනේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස. දඬුවමට තැති ගන්නවා. එහෙනම් ඔතන සබ්බ කිව්වම රහතන් වහන්සේට අයිති වෙන්නේ නැහැ. එහෙනම් අයි අයිතුන්නේ නැත්තේ. අබ්බ කියලා කියනවා පින්වදින මොකද? එල්බගෙන ඉන්නවා මොකද භවයට? යම් කිසි පුද්ගලයෙක් භවයට එල්බගෙන ඉන්නවා නම් භවයක් ලබාගෙන යන එල්බගෙන ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට කියනවා සබ්බ කියලා.
එහෙනම් සබ්බ කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි සියලු. අනිත් එක තමයි මොකද්ද? භවයක් එල්බගෙන ඉන්නවා. භවයෙන් භවයට යන්න බලාගෙන ඉන්න පිරිස. සබ්බ අබ්බ. අන්න එහෙනම් මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක් භවයෙන් භවයට යන්න භව ගොඩ නගන්න බලාගෙන ඉන්නවා නම් අන්න යා නම් මොකද වෙන්නේ? බායන්ති මච්චුන. මරණයට බයයි. ඇයි ඒ මැරෙලා යන හැම එකටම බයයි. මොකද? තමන් චන්දරාගෙන් අල්ලන් ඉඳි අනේ මට මේක නම් දාලා යන්න බෑ. මේක හොඳ ඉඳන් මං අල්ලගත්තා. එහෙනම් මේක නම් දාලා යන්න බෑ. දඬුවමනේ ඇති ගන්නවා. මේක මම මේ දැන් මේ විදිහට තියාගෙන ඉන්න නමුත් මට ගැහුවොත් එහෙම රිදෙනවා. එන්නේ බෑ එහෙනම් කරන්න බෑ. අන්න එතනයි සබ්බ කිව්වේ. සබ්බ කියලා කිව්වේ එහෙනම් එතන මොකද්ද? මේ භවය අල්ලගෙන ඉන්න පිරිසට. එහෙනම් මෙතන පින්වදින අපි කතා කරනවා සුඛිනෝවා කේමිනෝ හොන්තු. කේමිනෝ කියලා කියන්නේ මොකද්ද? බය නැත්තෝ වෙත්වා. මොකද්ද ওই බය? සතර බය වෙන මොන බයක්ද තියෙන්නේ? එහෙනම් මේ බය නැත්තෝ වෙත්වා නම් පින්වදින මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ. වෙන බයක් නිදහස් වෙන්න විදිහක් නැහැ. හුනියම් බයෙන් නිදහස් වෙන්න බෑ අයියේ. අනිත් පැත්තෙන් ඇවිල්ලා ලෙඩ බය හැදෙනවා. ලෙඩ බය නිදහස් වෙන්න බෑ යක්ෂ බය හැදෙනවා. නේද? මොන තරම් බය තියෙනවද? දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය, නේද? රෝග බය. ඔය තියෙන ඕනේ තරම් බයව. ඔය හැම බයකින්ම නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි කේමය කියන හේවත් මොකද්ද? නිවන් මඟ. එහෙනම් නිවන. එහෙනම් පින්විතුනි ඔන්න සුඛිනෝවා කේමිනෝ හොන්තු මේ දුකින් මොකද්ද? සුවපත් වෙත්වා. බය නැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඕක තමයි අද ලෞකික මෛත්‍රී භාවනාව. නමුත් ආර්ය මෛත්‍රිය කියලා කොටසක් තියෙනවා. එහෙනම් මොකද්ද? මමද සියලු ලෝක සියලු සත්වයෝ මේ සංසාර භයෙන් නිදහස් වෙත්වා. සංසාර භයෙන් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. සංසාර දාහෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. කේමයටපත් වෙත්වා. අන්න කේමේ. සියලු බය දුරු කරපු දන කේමේ. එහෙනම් මොකද උනේ? සුඛිනෝවා කේමිනෝ හොන්තු. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අන්න ඔතන තව වැදගත් වචනයක් කියනවා භවන්තු. භවන්තු කියනවා පවතිනවට කියලා කියනවා. නැත්නම් වෙනවට කියනවා. නමුත් තව ඊට ගැඹුරු අර්ථයක් ගන්න පුළුවන් භව අන්ත කළා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මොකද්ද? සියලු සත්වයෝ. මොකද්ද? භවයේ අන්ත කළා. මක් වෙත්වාද? සුඛිතත්වයටපත් වෙත්වා. අන්න භව අන්ත කළා නම් තමයි නේද සුඛිත වෙන්නේ. වෙන කොහෙද සුඛිත වෙන්න පුළුවන්? වෙන එක තැනක් හරි තියෙනවා සුඛිත වෙන්න පුළුවන් තැන. නෑ. සුඛිත මුදිත වෙන්න තියෙන එකම තැන තියෙන සුඛිත මුදිත කියලා කියන්නේ මොකද්ද? සුවයටපත් වෙලා මිදිලා ගියා. සුඛිත මුදිත වුණා. එහෙනම් සුවයටපත් වෙලා මිදිලා ගියා නම් සුඛිත මුදිත වුණා. සුඛිත මුදිත වෙන්න එකම එක දෙයක් තියෙන මොකද්ද? භවන්තු වෙන්න ඕන. භවන්තු කියේ මොකද්ද? භවයේ අන්ත කළා දාන්නනේ, කෙලවර කළා දාන්නනේ. එහෙනම් භව කෙලවර වීමෙන් තමයි සුඛිතත්වයට එන්නේ. වෙනවටත් කියනවා. ඔය තියෙන වෙනවා. භවන්තු කියන්නේ වෙනවා. කමක් නැහැ. ඉතින් ඒක අපි මේ කතා කරන්නේ තව එක. ගැටෙන්න දෙයක් නැහැ. ගැඹුරින් අර්ථ තේරුම් ගත්තාම හොඳටම හොඳයි. යේකේචි ප්‍රාණ භූතත්ති තසාවා තාවරාවා අනවශේෂ. දැන් මෙතන දැන් ගැලපෙනවද කියලා බලන්න. යේකේචි ප්‍රාණ භූතත්ති. ප්‍රාණ කියලා කොටසක් ඉන්නවා, භූත කියලා තව කොටසක් ඉන්නවා. ප කියන පංචකාමයේ ආන කියන ඇතුළට ගන්නවා. ආනපාන කියලා අහලා තියෙනවා. නැත්නම් ආනාපාන සතිය කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඇතුළට ගැනීම සහ පිට කිරීම. නේද? ආනපාන. නේද? හැබැයි හුස්ම නෙමෙයි ඇතුළට ගන්න ඕනේ. මොනවද? ධර්මයයි ඇතුළට ගන්න ඕනේ. මොනවද පිට කරන්න ඕනේ? තමන් ආදී දහ ජරා ධර්මය. බුද්ධ ධර්මය ඇතුළට අරගෙන දහ ජරා ධර්මය පිට කරන්න. එතකොට තමයි නිවන් දකින්නේ. හුස්ම අරගෙන පිට කළාට නම් පපුව පොඩ්ඩක් සුද්ධ වෙයි. එච්චර තමයි. හිතන සුද්ධ වෙන ක්‍රමවේදයක් නැහැ. නවතින් තියනවා කියලා කරන්නේ. එහෙනම් ප්‍රාණ කියලා කොටසක් ඉන්නවා. මොකද්ද ප්‍රාණ කිව්වේ? ප්‍රාණ කියන්නේ ප්‍රාණ නෙමෙයි මේක වචනේ පාන. ප්‍රාණ කිව්වේ මොකෙන්ද? සංස්කෘතේ. සංස්කෘත ගාව ගත්තොත් ඉවරයි ඔක්කොම. පාන. පාන කිව්වේ මොකද්ද? ප කියන පංචකාමයේ මක් කරනවද? ආන කරනවා. ආන කරනවා කිව්වේ මොකද්ද? ඇතුළට අරගෙන හොඳට ඒක තුල ජීවත් වෙනවා. එහෙනම් මොකද උනේ? පංචකාමයේ ඇතුළට අරගෙන ඒක තුල ජීවත් වෙනකොට මොකද උනේ? ඒකට අදාළව ඇහෙන් රූප බලන්න ඕනේ. කනෙන් ශබ්ද අහන්න ඕනේ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න ඕනේ. ඊළඟට දිවෙන් රස දැනගන්න ඕනේ. ඊළඟට කයෙන් පහස ලබන්න ඕනේ. එහෙනම් ඕකට මොනවද ඕනේ? සතර මහා භූතයන්ගෙන් හටගත්ත කයක් ඕනේ. අනේ නම් මොකද උනේ? ප්‍රාණ වෙච්ච එකාට ඊළඟට හැදෙන්න ඕනේ මොකද්ද? භූත. භූත අත්ති. ප්‍රාණ භූත අත්ති. භූත අත් කරගත්ත විදිහ. පංචකාමයේ පානීය කළා. මක් වුණා? භූතත්වයේ අත් කරගෙන ඉන්නවා දැන්. කට්ටිය පංචකාමයේ පානීය කර කර ඒගොල්ලෝ භූතත්වයේ අත් කර ගන්නවා. එහෙම කෙනෙක් නේද ඔබ? පංචකාමයේ පානීය කර කර භූතත්වයේ අත් කරගත්ත කෙනෙක් නේද ඔබ? දෙවිවරු කවුද එතකොට? බ්‍රහ්මයෝ කවුද එතකොට? යම් ශරීරයක් තියෙනවා නම් පිංගුදුනේ ඒක වායෝ හරය වලින් හැදිලා තියෙනවා. නේද? එහෙනම් මොකද උනේ? එහෙනම් පංචකාමයන් මේ කරගෙන. ඒතකොට බ්‍රහ්ම පිරිස తాවකාලිකව නවත්තලා තියෙනවා. පංචකාමයේ ගන්න එක. හැබැයි හැදිලා තියෙන කය බ්‍රහ්ම කය මොකේද?
වායුකින් හරි ඕනෙකින් ගොඩ නැගින්න. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බලමු. ප්‍රාණ භූතත්ති. එහෙනම් මේ කියපු දැන් මේ මුළු ලෝක සත්‍යයන් මේකට අයිති කවුරු හැරෙන්නද? රහතන් වහන්සේ හැරෙන්නේ. අනිත් එක පිඟුදුන රහතන් වහන්සේට මොකද්ද දැන් නිවන ප්‍රාර්ථනා කරන්න තා? උත්තරීතර කේමයට ගිය උත්තමයෙකුට තවත් නිවන ප්‍රාර්ථනා කරන්න දෙයක් තියෙනවා. දැන් ඔබට පුළුවන් ද රහතන් වහන්සේට සුවපත් වේවා කියලා? ලෝකෙනේ ලොකුම සල්ලිකාරයට ඔබ කියනවා හොඳට සල්ලි ලැබෙන්න ඕනේ යාට. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ යාට. ඇයි හිඟන්නු කියන්නේ? හිඟන්න සල්ලි දෙන මිනිසුන්ට කියනවා මොකක්ද? වැඩි වැඩියෙන් ලැබේවා. උගේ ප්‍රාර්ථනාවේදී පළක් තියෙනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න. හිඟන්නේගේ ප්‍රාර්ථනාව වගේ තමයි වැඩි වැඩියෙන් ලැබේවා කියලා අනිත් අයට. එහෙනම් පින්වතුනි මෙතන මොකද මේ රහතන් වහන්සේට ආයි නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරන අමුතුවෙන් දෙයක් නැහැ. උන්වහන්සේ කේමයටපත් වෙලා ඉන්නේ. උන්වහන්සේ සුඛයටපත් වෙලා ඉන්නේ. එහෙනම් ආයි තව අහන්න දෙයක් නැහැ උන්වහන්සේගේ. කොච්චර ප්‍රාර්ථනා කළත් උන්වහන්සේට කර්ම විපාකයක් පරිසම් දෙන්න තියෙනවා නම් ඒක නවත්තන්න බෑ. උන්වහන්සේට ඒවෙන් පලා යන්නෙත් නැහැ. ඒව විපාක දීලා ඉවර කරලා යනවා එන්නේ ඒවත් එක්ක ගැටෙන්නෙත් නැහැ. ඔබ නම් එහෙම නෙමෙයි. ඔබ මුගලන් හාමුදුරුවෝ නම් මොකද කරන්නේ? යතුරු හිලෙන්නේ නෙමෙයි. පොළොව පලාගෙන හරි යනවා කොහෙන් හරි ගිහිල්ලා බේරිලා යනවා නේද? නේද? නමුත් උන්වහන්සේ මොකද කරේ? එක දවසක් බැලුවා. මොකද මේ හොරු කාලකන්ණි හොරු ටික පව්. ඇයි? මම රහතන් වහන්සේ නම. මට ගැහුවොත් එහෙම මුන්ට පව් తీරනවා. මාව මැරුවොත් එහෙම මුන් අපාගත වෙනවා. මෙතන 300ක් විතර ඉන්නවා පව් වැඩි. දැන් මොකද කරන්නේ? යතුරු හිලෙන් ගියා. නැතු මේ උන්වහන්සේ අනේ මට බයයි මුන් මට ගහයි දන්නේ නැහැ කියලා බය වෙලුවෙල ගියා හැම නෙමෙයි. ඊට පස්සේ බැලුවා ඊළඟ දවසෙත් එනවා මුන්ට පුදුම කර්මයක් තියෙන්නේ. මම අදත් උත්සාහ කරලා බලනවා. වාක ඔළුවෙන් යන්න ගියා. ඊළඟ දවසෙත් ඉනකොට ආයි ආවා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මම මගාරින්න හදනවා මේක කොහොමද එනවා මේක වරන්න බෑ මොකකින්ද බලන්න ඕන කියලා. උන්වහන්සේ සමාධියට සම්බන්ධව බැලුවා මොකද්ද මේ හේතුව? ඔය මන් දීලා දින වැඩ මොකද්ද? නෑ? බොහෝ කල්ප කාලාන්තරයකට කලින් අම්මට තාත්තට හොඳටම සරි බාලා මරලා දාලා. ඒකට අන්තමහා දුක් විඳින අන්තිම වතාව මේ. තව ආයි විඳින්න දෙයක් නෑ මට. එහෙනම් මේකෙදි ශේෂ මාත්‍රයක් විදින මම දැන් ගුටි ගන්න වෙනවා. එහෙනම් තව මොනවද දෙන්න? මට මුංවත් ගලව ගන්න බෑ. ඒ උන්වහන්සේ අතරදී හිටියා. අරුන් ඉතින් දොරත් කඩාගෙන ඇවිදilla ගහලා ඇට කෑලි වලට කැඩනකම් ගහලා ගියා එන. ඉරිදි බලෙන් ශරීරය අරන් ගිහලා බුදුහාඳුරන්ගේ අවතර අරගෙන පිරිනවම් පෑවා. එහෙනම් ආයි උන්වහන්සේලාට පිඟුදෙන තව ප්‍රාර්ථනා කරන්න දෙයක් තියෙනවා. උන්වහන්සේලා කේමයට ගිහිලා තියෙන උන්වහන්සේලා සුවයට ගිහිලා තියෙන. එහෙනම් පිඟුදෙනේ කවුද මේ තසාව? තසබවටපත් වෙන පිරිසක් ඉන්නේ. පංචකාම ආසාවන්ගෙන් බැඳිලා ගිහිල්ලා. තොස් වෙන පිරිසක් ඉන්නවා. දැන් මේක මේ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් තියෙනවා. මේක හරිය කියලා හිතනකොට මේකෙන් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැමදෙස්සෙම මම ඒකයි කියන්නේ. ආයි ගැටෙන්න දෙයක් නැහැ. තසාව කියලා කියනකොට මේ තොසටපත් වෙලා පංචකාම ආසාවන්ගෙන් පිරීලා මේ පංචකාම භුක්තිය උදෙසා බොහොම ආසාවෙන් සැරිසරන පිරිසක් ඉන්නවා. අන්න යාට කිව්ව තසා කියලා. ඒ තසාව ඊළඟට මොකද කරන්නේ? තාවර ගන්නවා. තවර ගන්නවා. මොකද තවර ගන්නවා කියන්නේ? අරකින් තමන්ට යමක් හම්බුණා නම් එහෙම. මොකද කරන්නේ ඊට පස්සේ? ඒකෙම ඇලිලා ගැලිලා ඉන්නවා. අන්න තසාව මෙන්න තාවරාව. පංචකාමයන්ට තොස් වෙලා පංචකාම ආසාවෙන් බැඳිලා ඉන්න පිරිස. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව ලැබුණාට පස්සේ ඒවැ තැවරි ඉන්නවා. ආයි ගැලවිල්ලක් නැහැ. ඒවැ තැවරෙන එකම තමයි තියෙන්නේ. පංචකාමෙන් ලොල් වෙලා දරුවෙක් හදාගත්ත දැන් දරුවා මත මොකද කරන්නේ ඔබ? තැවරි ඉන්නවා. වෙන මොනවා කියලා කරන්නේ? අනේ මගේ දරුවා, අනේ මගේ චූටි එකා, පොඩි එකා, අනේ ඌට පොඩ ලෙඩ වුණා. මම දැන් දුවන්නේ ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ දුවන එක සැපක්. ඇයි මගේ දරුවා? තැවරුණා. හිත තමයි තවරගත්තේ වෙන කොහෙවත් නෙමෙයි. තසාවා තාවරාවා වුණා. දැන් හොඳට තැවරිලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? තසාවා තාවරාවා ඊළඟට අනවශේෂ. කිසිම ශේෂ මාත්‍රයක් නැතුව. ශේෂයක් නැතුවම මොකද වෙලා තියෙන්නේ? මේ පංචකාම ආසාවෙන් බැඳිලා ඉන්නේ. මේව පංචකාම ආසාවෙන් බැඳිලා ඉන්නකොට මොකද වෙන්නේ? දීගාවා කියලා පිරිසක් ඉන්නවා. දැන් අද කියන්නේ නම් මොකද්ද? දිග සත්තු. දිග සත්තු කියෝ ගැරන්ඩියෝ නයි පොළොංගු වගේ පිරිස. ඇනකොණ්ඩක් දැන් අයිති. මොකද ලොකු මේක. දිග ලොකු මේක නේ ඇනකොණ්ඩ. ඇනකොණ්ඩත් අයිති. එහෙනම් නැත්තම් මොකද්ද කියන්නේ? දීගාව. සතර හරි දිගයි දැන් මුන්ට. සතර බොහෝම දිග් වෙච්ච පිරිස. දේවදත්තත් අයිති මේකට. ගැරන්ඩි විතරක් නෙමෙයි. ගැරන්ඩිත් අයිති තමයි. ගැරන්ඩි අයිති නැද්ද? දීගාවන්ට අයිති. ගැරන්ඩිය තා කොයි කාලෙක ඉන්නද මෙහෙට? ලේසි නෑ ගරහ ගැරීමයි ඇඬියාවයි තියාගෙන හිටියා. තව එකෙක් නාගයා වෙලා හිටියා. නායකත්වය අග්‍ර කරගෙන හිටියා. තව කට්ටියක් ණයට අයාගෙන හිටියා. ණයට අයාගෙන මේ ලොක්ක වෙලා හිටියා. ණයට අයාගෙන හිටියා ණයා වුණා නාගයා. අනිත් එක නායකත්වය අග්‍ර කරගත්ත එක නාගයා වුණා. දැන් මොකද උනේ? එහෙනම් මේ ඔක්කොටම සසර දිගයි. එහෙනම් මේ සසර බොහෝම දීර්ඝ සත්තු පිරිසක් ඉන්නවා. සත්තු නෙමෙයි සත්වයෝ. බොහෝම සසර දිගයි. මේ පිරිසක. එහෙනම් ඒ පිරිසව සිහිපත් කරනවා. එහෙනම් ඔය අතර ඉන්න පුළුවන් කවුද? බ්‍රහ්මිය බැරිද ඉන්න? පුළුවන්. සසර දිග බ්‍රහ්මියෝ නැද්ද? ඉන්නවනේ. මහා කල්ප 84000 ආයුෂ දිනව කොහෙද? මහා කල්ප 84000. මහා කල්ප 84000 කියන හිතා ගන්නව පුළුවන්. මහා කල්ප 84000 ආයුෂ දිනව අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට. එහෙනම් සසර දිග නැද්ද? එහෙනම් දීගාවන්ට ඒගොල්ලෝ අයිති නැද්ද?
හරිද? ඒකයි මම කිව්වේ. මේ කියන විදිහට බැලුවොත් එහෙම ලෝක සම්මතයේ තියෙන මේකේ තේරුම් බැලුවොත් එහෙම ඔක්කොම ඉන්න සත්තු. බ්‍රහ්මයෙක් එක්කෙනෙක්වත් නැහැ. දෙවිවරු එක්කෙනෙක්වත් නැහැ. මිනිස්සු එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් දීගාව. ඊළඟට කවුද? මහන්තාව. මහන්තාව. එතකොට මේකේ තියෙන්නේ නම් මොකද්ද? මහත් ශරීර තියෙන. ලොකු ශරීර තියෙනවා කියන්නේ. මහන්තාව කියන්නේ මොකද්ද? මහත්වෙන් අල්ලගෙන. මේ සසර කියන එක හරි සාරයි කියලා. හරි මහත්වෙන් අල්ලගෙන. හරි ලොකුවට අල්ලගෙන ඉන්න පිරිසක් ඉන්නවා. දැන් ඔය අතර නැද්ද දෙවිවරු? ඉන්නවා. බක කියන බ්‍රහ්මයට මොකද උනේ? මාන්නාදී කමින් මමත්වෙන් අල්ලගෙන ඉවරලා මම තමයි ලෝක මම තමයි ලෝකෙ මෙවි කියලා හිතාගෙන හිටියා. එහෙනම් මහන්තාව නෙමෙයි. ලෝකෙට අධිපතියා මම මගේ දරුවෝ තමයි මේ ඔක්කොම මට ඕනින්ද තමයි මේගොල්ලෝ මැවුනේ. මහන්තාව. දැන් දෙවියන් වහන්සේ කියන සංකල්පය මොකද්ද? මහන්තාව. සංසාරේ සාරයි කියලා ලොකුට මහත්වෙන් අල්ලගෙන හිටියා. දැන් මොකද උනේ? දීගාව මහන්තාව මජ්ක්‍ධිමා. මජ්ක්‍ධිමා කියලා කියනකොට මධ්‍යම ප්‍රමාණයේ සත්තු. එහෙම හරියන්නේ නැහැ. මේ සතර මාධ්‍යයට බහැලා ඉන්නේ මේගොල්ලෝ. ලෝකේ සතර සාරයි කියලා අල්ලගෙන ඉවරලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සතර මාධ්‍යයට බහැලා සතර ගමන් කරමින් ඉන්නවා. සතර ගමන් කිරීම හොඳයි. මේකෙන් අරකට යන්න හොඳයි. දැන් පින් කරන ඕගාල මොකටද දීව ලෝකේ යන්නේ? නැත්නම් තාඩිය මේ ධානය වඩන මොකටද බ්‍රහ්ම ලෝකේ යන්නේ? මොකද මේ සතර මාධ්‍යයට බහැලා. සතර හොඳයි කියලා. සතර යන්න ඕනේ කියලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒක නඩ භව තණ්හාව දුරු වෙලා නැහැ. භව තණ්හාව දුරු වෙච්ච නැති පිරිසක් ගැන කතා කරන්න. භවයෙන් භවයට යන්නේ හරි සාරයි කියලා සංසාරයෙන් යන්නේ හරි සාරයි කියලා. ඒ සතර මාධ්‍යයට බහැලා ඉන්නේ. එහෙනම් සතර මාධ්‍යයට බහැපු සත්තු අතර නැද්ද? අලියා, කොටියා, දිවියා, ගැරන්ඩියා, ගෙම්බා, සූත්‍ර ජීවියා, මිනිහා, චාතුම් මහරජික දෙවියා, රුක්ෂ දෙවියා, තාවතින්ස දෙවිවරු ඔය ආදි වශයෙන් දෙවිවරු, බ්‍රහ්මවරු, අරූපාවචර බ්‍රහ්මවරු ඔය ඔක්කොම නැද්ද? ඉන්නවනේ. ඔය කියපු හැම එකම ඉන්නව හැම කෙනාම. එක සතෙකුට සීමා කරන්න බෑ. ඊළඟට රස්ස. රස්ස කියන්නේ කවුද? කෙටි. රස්ස කියන්නේ කෙටි කියන අදහස. එතකොට මොකද උනේ? දැන් මම මිටි සත්තු. එතකොට මිටි සත්තු කවුද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සත්තුන්ගේ කොහෙන්ද දැන් මොකද්ද දැන් මට කියන්න පුළුවන් මං උසයි කියලා. මට වඩා උස කෙනෙක් આવුත් මොකද? ඒක සාපේක්ෂ දෙයක්. එහෙනම් සාපේක්ෂව දෙන්න ඕනේ. සිංහයව අපි ගම්මු. සිංහයට වඩා දිග. බුදුහාඳුනට එහෙම කියන්නේ බෑ. බුදුහාඳුර කියන්නේ පර්ෆෙක්ට්. උත්තමයි. කියනකොට උන්වහන්සේ ආය ආවට කියන දේවල් කියන්නේ නැහැ. දිගයි කියලා කියන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ කියනවා කොහොමද? මේට වඩා දිග. එහෙමනේ කියනෝනේ දිගයි කියන්නේ නේ. නැත්නම් කූඹිය දිග නැද්ද? සත්ත්ව විද්‍යාඥයෙක්ගෙන් අහලා බලන්න ඔය බයොලොජි කරන ඒ කවුරු හරි විද්‍යාඥයෙක්ගෙන් අහලා බලන්න. ඇමීබාව දිග නැද්ද කියලා? දිගයි නේද? ඒකනේ ඔය ඒකක හඳුන්වලා තියෙන ඇන්ස්ට්‍රොම් පරමාණු මෙහෙම දිගමයින් 10 වල ඍණ 10ක් තියෙන. ඒ තරම් පොඩි දේවල් හඳුන්වලා තියෙන්නේ ඒකනේ. දිගක් තියෙනවා. එහෙනම් එහෙම හරියන්නේ නැහැ. රස්ස. රස්සක. රස්ස කියලා කොටසක් ඉන්නේ. රස්ස කියලා කිව්වේ කාටද? මේ බොහොම කෙටි අදහස් තියෙන පිරිස. ඒ කියන්නේ බොහොම පොඩි අදහස් තියෙන පිරිස. පොඩි අදහස් කියලා කිව්වේ මොකක්ද? අර ශ්‍රේෂ්ඨ අදහස් එහෙම නැහැ. බොහොම කෙටි අදහස් තියෙන පිරිසක් ඉන්නේ. ඒ කියන්නේ ධර්මයේ ගැන එක බින්දු මාත්‍රයකවත් එහෙම අදහසක් නැහැ. ඔහේ ඉන්නවා. ඉන්නවන් වාලේ ඔහේ ඉන්නවා. හරි. මේ ටික කාලෙ බිලිමු. දැන් මේ රටවල වැඩි හරියක් ඉන්නේ කවුද? රස්සක පිරිස. ඔහේ කාලෙ අපි මේ කාලෙ බිල ඉන්නව නෙච්චරයි. ආයි එහාට මෙහාට ඒව දන්නේ නැහැ. දැන් එහෙම දෙවිවරු නැද්ද? දැන් මේ කෙනෙක් හොඳට ඉඳලා හොඳට උදව් පදව් කරලා මැරලා ගියොත් එහෙම කොහෙද යන්නේ? දිව්‍ය ලෝකේ. එහෙනම් දෙවිවරු නැද්ද එහෙම කරන්නේ? මේ ජීවිතය ගැන නෙමෙයි කියන්නේ ශරීර ප්‍රමාණය ගැනත් නෙමෙයි කියන්නේ අදහස. Taman දරන මතේ. රස්සයි. බොහොම කෙටි බොහොම පොඩි දෙයක් දරාගෙන ඉන්නේ. ඒකේ මේ රහතන් වහන්සේගේ පොඩි දෙය එහෙම නෙමෙයි. මේ කියන්නේ මොකක්ද? ධර්මයේ එහෙම දන්නේවත් නැහැ මොකුත් නැහැ. ඔහේ ඉන්නවා. ඉන්න මේ රටවල වල ඉන්න වැඩි හරියක් රස්ස පිරිස. ඊළඟ කානුක. කානුක කිව්වේ ක අනුක. ක අනුකය. ක කියලා කිව්වේ මොකද්ද? පහක් දෙය. එතකොට මේකේ සියුම් සත්තු කියලා කියන්නේ. සියුම් සත්තු වෙන අය තමයි. හරි. ක අනුකය. ඒ කියන්නේ මොකද්ද? පහත් වෙච්ච දෙයට අනුව වැඩ පිළිවෙල කරගෙන යන පිරිස. රාග දෙයට අනුව, ද්වේෂ දෙයට අනුව, මෝහ දෙයට අනුව. ලෝභ දෙයට අනුව, ද්වේෂ දෙයට අනුව, මෝහ දෙයට අනුව. පාපී දෙයට අනුව. තමන්ගේ පැවැත්ම සකස් කරගෙන යන පිරිසක් ඉන්නේ. දැන් හරක් මරණ එක කොතනද ඇයිද? ඔතනට තමයි ඇයිද? නේද? ඔය ආයුධ විකුණුනේ උන්. එහෙනම් දිව්‍ය ලෝකේ හරි කමන්නේ. ඉන්නවනම් එහෙම තව කාට හරි අඩන් තේට්ටම් කරනවා. නමුත් දිව්‍ය සම්පත් ලැබුණා. දැන් ඕන් තරම් ඉන්න හොඳ මිනිස්සු. නේද? බොහොම සල්ලිකාරයෝ. නමුත් කරන්නේ මොකද්ද? කුඩු විකුණුනේ. දිව්‍ය ලෝකෙත් ඉන්න පුළුවන් එහෙම පිරිස. එහෙනම් ඔන්න ක කියන පහත් තැනට අනුගත වෙලා. එහෙම වැඩ පිළිසක් කරගෙන යන පිරිස කානුක වුණා. කානුක කියන්නේ මැරිලා ගිහිල්ලා සූත්‍රත්වයට උපදින අය. සූත්‍ර වැඩ කරනවා, පහත් වැඩ කරනවා. සූත්‍රය. සූත්‍ර වැඩ කරගෙන ඉඳලා මැරිලා ගියාට පස්සේ සූත්‍ර ජීවීන් කියන කොටසට අයිති වෙනවා. මිනිස්සෙක් අත වැනුවත්, සත්ෙක් නැට්ට වැනුවත් මැරිලා වැටෙනවා එතන. හිතා ගන්න පුළුවන් සූත්‍ර ජීවීන්ගේ තරම. ඉන්නකම මහ දහදුරා වැඩ කර අනිත් මිනිසුන්ගේ ජීවිත නැති කළා. පුළුවන් තරම් අලන් තේට්ටම් කරලා අනිත් මිනිසුන් නැගී හිටින්න බැරි කළා.
බොරු කේරම් පරුස වචන අනිත් මිනිස්සු බිඳවල ඔක්කොම කළා මහා දහදුරා වැඩ කළා මැරලා ගිහිල්ලා විදලා මොකද වෙලා තියෙන්නේ? දැන් සුද්ධ වෙලා. සුද්ධ ජීවියා කියලා කියන්නේ ලේසි පහසු ගෑනේ නෙමෙයි. ඇයි? මම මේ කතා කරන වචනයක් නෑ සුද්ධ ජීවි මැරලා මෙරි වැටෙනවා මෙතන. ඈ ඔබ කකුල හොලවන වාරයක් ගන්න සුද්ධ ජීවි මෙරි වැටෙනවා මෙතන. හරකෙක් නැට්ට හොලවන වාරයක් ගන්න සුද්ධ ජීවි ලක්ෂ ගණන් මැරලා වැටෙනවා මෙතන. ඒක තමයි ස්වභාවය. දැන් මොකද කරන්නේ? ඔබ ඇවිදින වාරයක් ගන්න සුද්ධ ජීවි මැරලා වැටෙනවා. උන් මැරෙන්නේ කොහොමද? අතක් පයක් කරන්නේ කොහොමද? ඈ නේද? ඔබගේ අත වැදුනහම උන්ගේ අතක් පයක් කළා නතර වෙයි. මැරෙලා මත නතර වෙන්නේ. මැරෙලා නතර වෙන්නේ නැති පිරිස. නිකන් ඔබ අත මෙහෙම වෙනුවම නිකන් ඔබට බෝම්බයක් ගැහුවා වගේ තියෙන්නේ. නේද? මනුස්ස පිරිසට බෝම්බයක් ගැහුවම මොකද වෙන්නේ? කට්ටියකට අතපය නැහැ. කට්ටිය බොකු බඩවල එළිය. කට්ටිය කෑලි ගිහින්. කට්ටිය ලේ පෙරාගෙන දඟලනවා තව කට්ටිය. මරලා තුන දිනවා තව කට්ටිය. ඒ වගේ ඇති. ඔබ අත පොඩ්ඩක් වෙනුවහම. ඔබ මෙතන ඉඳලා කුස්සියට ගියාම සුද්ධ ජීවි ලෝකේ හරියට බෝම්බයක් ගැහුවා වගේ ඇති. ඇයි? අතපය ගැඩිච්චෝ. නේද? බෙලි ගැඩිච්චෝ. මැරලා වැටිච්චෝ. ලේ පෙරාගත්තෝ. ඔය එකක් අපේන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔන්න කානුක වැඩ කරපු පිරිස. දැන් ඒ පිරිසවත් දැන් සිහිපත් කරනවා. ඒක දිව්‍ය ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකෙ හිටියත්. මනුස්ස ලෝකෙ හිටියත්. සත්තුන්ගේ හිටියත් සුද්ධ ජීවින් වෙලා හිටියත්. නිරිසත්ත්ව වෙලා හිටියත්. ඒ සිරෝ දෙනවා සිහිපත් කරනවා. දිට්ඨාව. දැන් දිට්ඨාව කියනකොටම හරියටම ගැලපෙන දේ තමයි මොකද්ද? ඇහැට පේනවා. දිට්ඨාව. වැරද්දකුත් නැහැ. නමුත් ඔයිට තව ගැඹුරු අර්ථයක් තියෙනවා. දිට්ඨාව දෘෂ්ටිගත වෙච්ච එක. දැන් දිට්ඨාව කියනකොට ඇහැට පේන්නේ උන් කියලා කිව්වම දෙවිවරු එහෙම ගන්නත් බෑ. ඇහැට පේන්නේ නැහැ දෙවිවරු. දැන් කාගේ හැටද? අන්න එතන ප්‍රශ්නේ. බුදුහාඳුරුනේ දේශනා කළේ මේක. දිට්ඨාව. දැන් බුදුහාඳුරුන නොපෙරෙන්නේ කවුද ඉන්නේ? එහෙනම් දිට්ඨාව කියන වචනේ පාවිච්චි කරන්නේ මේ දිට්ඨාව කිව්වම කවුද? අද්දිට්ඨා කියන්නේ මේ අය. ඇයි? ඉතින් බුදුහාඳුරන් කොහොමද අද්දිට්ඨා කියන්නේ? නේද? බුදුහාඳුරන් මුළු ලෝකෙම පේනවා. එහෙනම් කාට පේන්නේ නැතිද මේ කියන්නේ? එහෙම ගන්න බෑ. එහෙනම් දිට්ඨාව කිව්වේ මොකද්ද? දෘෂ්ටිගත වෙච්ච පිරිස. දෘෂ්ටිගත වෙලා නේද ඔක්කොම කරන්නේ? ඈ? Taman හොඳ කියන දෘෂ්ටියට එනවා. දැන් මම රැට කන්නේ නැහැ කියලා හිතා ගන්න. නෑ රැට පාන් කැල්ලක් කෑවට කමක් නැහැ නේ. ඈ? ඒ වගේ කියන්නේ ඔන්න දැන් කනවා පාන් කැල්ල. නේද? මම දවල්ට කන්නේ නැහැ කියලා හිතා ගන්න. නෑ දවල්ට ඉතින් බත් පොඩ්ඩක් කෑවට කමක් නැහැ. ඈ? එහෙම හිතෙනවා. ඊළඟට කාර් එක පාක් කරන්න යනවා. ඩිසේබල් පාකින් එක. කමන්නේ මම ටග්ගාල ගිහිල්ලා එනවා. ඈ? ටග්ගාල දෘෂ්ටිගත වෙනවා. ඕනෙම දෙයක් කරන්නේ දෘෂ්ටිගත වෙලා. ඒ කියන්නේ නරක දේවල් කරන්නේ නැහැ කවුරු? Tamanට හිතෙන විදිහට දෘෂ්ටියටපත් වෙනවා. ඉතින් මගේ ළමයා ෆේල් වෙනවනේ මම මේ හුනියම කළේ නැත්තම්. මොකද මගේ ළමයාට උට යන්න දෙන්නටම තියෙන එකම ඉස්කෝලේ. ඒකොල්ලන්ට ඔළුව අෆ්තක් ගියා නම් එහෙම විභාගෙ ලියද්දි මගේ කාට ගියාගේ ඉස්කෝලේට. මගේ එකා ගැන මම බලන්නේ මං මන්නේ ඌව ගෙන්න ගත්තා. යන්න දෘෂ්ටිගත වෙනවා. මොකද දැන් හොඳයි දැන් මට ඕනේ දේ මම දැන් කරගෙන යන්නේ. හොඳ දේ තමයි මම දැන් කරන්නේ. අන්න දෘෂ්ටිගත වෙනවා. එහෙනම් ඕනෙම පාපයක් කරන්නේ දෘෂ්ටිගත වෙනවා. එහෙනම් පිටුදුනි දෘෂ්ටිගත වෙච්ච අය නේද ලෝකෙම ඉන්නේ ඔක්කොම. එහෙනම් මේ සබ්බේ සත්තා වමන්ත සුඛිතත්තා කියලා කියන්නේ. එහෙනම් සබ්බේ සත්තා කියනකොට මේ ඔක්කොම අයිතිනේ. මේ කියන හැම එකක්ම සබ්බේ සත්තා තමයි. ඕනෙම සතෙක් අයිති මේ කියප හැම එකකට. එහෙනම් දැන් මොකද උනේ? දිට්ඨාවා වුණා. ඊළඟට මොකද්ද? දිට්ඨාවා වෙලා ඒවා අද්දිට්ඨා. දැන් මොකද උනේ? දිට්ඨාවා වෙලා දෘෂ්ටිගත වෙච්ච නිසා දැන් පේන්නේ නැහැ. මොකද්ද? සතරේ දුක. සතරේ දුක පේන්නේ නැහැ. භයානකම පේන්නේ නැහැ. මොකද දෘෂ්ටිගත වෙලා ඒකට අනුගත වෙලා වැඩ කරගෙන යනවා. දැන් අර පේන්නේ නැති පිරිසක් ඉන්නේ නැහැ. එහෙම නැද්ද? ඒ අල්ලපු ගෙදර එක්කන කතා කරලා සතර දුකද කියලා. මොන දුකදවල මේක හොඳට කාලෙ බිල ඉන්නේ අපි. කියයි. එහෙනම් මොකද උනේ? ඇයි? දෘෂ්ටිගත වෙලා ඉන්නේ මොකද්ද? ලෝකේ දෙවියන් වහන්සේ මැව්වා. ලෝකේ දෙවියන් වහන්සේ මවලි වෙරලා අපිට කන්න බොන හදලා දීලා තියෙනවා. බැටළුව ඉන්නේ අපිට කන්න. හරක් ඉන්නේ අපිට කන්න. කුකුල්ලෝ ඉන්නේ අපිට කන්න. බල්ලෝ ඉන්නේ අපිට කන්න නෙමෙයි. හැබැයි කොරියන් කාරයෙක් නෑ නෑ. උඹලගේ දෙවියන් වහන්සේ අපිට මවල දුන්නේ ඒක කන්න. එහෙම නේ? ඈ මෙහෙ කන්නේ. මෙහෙ උදුතරේ. කොරියාවේ කනවා. දී එහෙම හරි කොහොම දෘෂ්ටිගත වෙලා ඉන්නේ. එහෙනම් මැරුවට කමන්නේ. කන්නනේ. දෙවියන් වහන්සේ කන්න තමයි මැව්වේ. එහෙනම් දෘෂ්ටිගත වෙලා තියෙන නිසා සසරේ දුක පේන්නේ නැහැ. අන්න ඒව අද්දිට්ට. යේච දුරේ. අන්න ඒක නිසා මහා දුරයි කොහෙද? නිවනට. නිවනට මහා දුරයි. මේ දුර ඉන්න සත්ත්ව නෙමෙයි. දැන් දුර ඉන්න සත්ත්ව කිව්වම දැන් ජන්න මහත්තයාගේ ගෙදර දුරයිනේ මෙහෙට. දැන් ඉන්න සත්ත්ව අයිද මේක? ලංකාවේ ගෙදර එතනතර දුරයි. දැන් මොන සත්ත්ව මොන දුරේ ඉන්න අයද? මොකද්ද මේ සංසාරේ? මේ සංසාරේ හරි දුරයි. නිවන හරි දුරයි මේ පිරිසට. එහෙම පිරිසක් ඉන්නේ. එහෙනම් බ්‍රහ්ම ලෝකේ නැද්ද එහෙමයි? ඕනේ තරම්. නිවන හරි දුරයි. ඒච දුරේ. වසන්ති අවිදුරේ. අනේ මේ දුර නිසා මොකද වෙලා තියෙන්නේ? මේ ධර්මයේ බිඳුවක්වත් අවබෝධ වෙලා නැති නිසා වසන්ති වාසය කරන කොහෙද? අවිදුරේ අවිද්‍යාන්ධකාරය. ඔන්න ගැලපෙන. වසන්ති අවිදුරේ අවිද්‍යාන්ධකාරය තමයි දැන් වාසය කරන්නේ. වසන්ති අවිදුරේ. අවිද්‍යාවෙන් වැහිලා ගිල සම්පූර්ණයි. එහෙනම් නිවන් දැකපු නැති අරහතුන් වහන්සේලා හැරෙන්නේ මේ කියපු හැම එකක්ම මේ සමාජයේ දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් සත්ත්ව ලෝකෙත් හැමතැනම තියෙනව නේද? භූතාව. අන්න මොනවාද? මේ කයලවා ගත්ත පිරිස. කයක් අරගෙන දැන් කයලෝලෝව ඉන්න පිරිස මේ භූතාව. හතර මහා භූතයන්ගෙන් හැදිච්ච කයක් අරගෙන දැන් මේ කයලෝලෝව ඉන්න පිරිස. ආයිද නැද්ද ඔය කියපු හැමෝම? ආයිත් සම්භවේසීවා. මොනවාද? භවයට බැඳිලා. ඒ ඔස්සේ හමාගෙන එන පිරිසක් ඉන්නවා. සම්භවේසීවා.
දැන් මේකට කියන්නේ මොකද්ද? ඉපදීදී ඉන්න සත්වයෝද ඉපදෙමින් සිටින සත්වයෝද? කොහෙද පිටුදින උපදිනවා කියන්නේ? මොකද්ද උපද කියන්නේ? උපද කියන්නේ බඩෙන් එළියට එන එකද? ඈ උපද කියන්නේ ඒක නෙමෙයි. සාරිපුත්‍රයන් වහන්සේ කියනවා කතමං චාවුසෝ ජාති යාතේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතු භව ආයතනනම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. ඔන්න ජාතිය විග්‍රහ කරා. එහෙනම් ජාතිය කියන එක හටගන්නේ මෙතන නෙමෙයි. ජාතිය කර්මජයි. ජාතිය කියන එක පූර්ණ වශයෙන් කර්මජයි. එහෙනම් කර්මජව හටගන්න තැන තමයි ජාතිය. එදා පටන් ජාතිය හටගත්තේ ඉන්නේ. එහෙනම් මේ ඉපදෙමින් සිටින සත්‍යෝ කියන්න බෑ. එතන ඉපදිලා ඉවර. එහෙනම් මැරිලා උපදින කාලයක් යනවා. නෑ තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවේ එකකටත් අඩු කාලයකදී මැරිලා උපදිනවා. එහෙනම් අතර මැදි භවයක් නෑ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? භූතාවා සම්භවේතිවා භවයට බැඳිලා ඉන්නේ. භූතයට බැඳිලා භවයට බැඳිලා ඉන්නවා. සම්භවේතිවා. සංකිල කියන්නේ මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතු. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාවෙන් චන්දරාගයෙන් භවයට බැඳිලා ඉන්නවා. භවයට බැඳිලා වාසය කරන්නේ. දැන්ට ඔබත් එහෙම නැද්ද? භූතාවා නෙමෙයිද ඔබ? එහෙනම් ඉන්නවා. මේ ඔක්කොම අපිට තමයි මේ කියන්නේ. භූතාවා සම්භවේතිවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙනම් මොකද උනේ ආයි? ඔන්න සබ්බේ සත්තා. මොකද්ද මේ? මේ භවයේ එල්බගෙන ඉන්න. සත්ත්වයේ අත් කරගත්ත. සත් කියලා අත් කරගත්තා නම් යම් කිසි පිරිසක් භවයේ එල්බගෙන ඉඳගෙන භවන්තු භවයේ අන්ත කළා මක් කරන්නද? සුඛිත වෙත්වා. ඔන්න ඒ ටික ඉවර. දැන් ඊළඟට කියනවා. ඔන්න දැන් දෙවියන්ට දෙනවා වැඩි. බුදුහාමුදුරුවෝ. ඔන්න දෙවියන්ට කියන්නේ මේ ටික. දෙවියන්ට කිව්වේ මේ දැන් බණ අහන වෙලින දෙවිවරුන්ට නෙමෙයි. අර රුක්ෂ දේවතාවරුන්ට කියන්නේ. වැඩි හරියක්. අවවාදයක් දෙන්නේ නෙමෙයි. මේ කරගන්න එපා. උඹලා මේ ආර්ය උපවාදයක් කරගන්න. පිස්සු උඹලා මේ ඔය දේවත්වෙන් මිදලා අහපාගත වෙයි. එහෙමනේ වෙන්න තියෙන්නේ නේද? එහෙනම් ඔන්න කියනවා. නපරෝ පරන් නිකුබ්බේත. ඔන්න නිකුබ්බ කියලා වැඩක් තියෙනවා. න පරෝ පරන් නිකුබ්බේත. පරෝ පරන් කියලා මොකද්ද? එකිනෙකාට. ගුබ්බ වැඩ කරන්න එපා, කුප්ප වැඩ කරන්න එපා කියලා අහලා තියෙනවා වචනය. ලංකාවේ අපි පරණ ආච්චි අම්මලා ආතලා කියන්නේ කුප්ප වැඩ කරන්න එපා. කුබ්බ වැඩ කරන්න එපා කියලා කියන්නේ. මොකද්ද? අබ්බ කියලා කියන්නේ එල්බ ගන්නවා. කූ කියන්නේ පහත්කම එල්බ කරගන්න වැඩ කරන්න එපා. එහෙනම් ගුබ්බ වැඩ කරන්න එපා. කුබ්බ වැඩ. ඔය වචන කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? අපේ පරණ ආම්දුරුණු තමයි ඒවා මුලින්ම පාවිච්චි කරන්නේ. කවුරු හරි ගියේ පන්සලට ගිහලා මොනවා හරි වැඩක් කළාම කියනවා මේ කුබ්බ වැඩ කරන්න එපා මිනිහ. දැන් ඒක කඩපාඩයෙන් ඇවිල්ලා ඒක පාවිච්චි කරනවා ඒක අනිත් අයට. දැන් මොකද වෙන්නේ? දැන් අනිත් අයට කුබ්බ වැඩ කියලා ඔන්න දැන් අන්තිමට දැන් අපිත් පාවිච්චි කරනවා මොකද්ද? ඔබ නම් අහලා ඇති ඔබ අනිවාර්යෙන් ලංකාවේ පාවිච්චි කරනවා කුබ්බ වැඩ කරන්න එපා කියලා. ඊළඟට කුපාඩි වුණා ඒක. නේද? කුබ්බ වැඩ කරන්න එපා කියලා දැන් දිනන එක තව අලුතෙන් සැකසීලා ඉන්න මොකද්ද? කුපාඩි වැඩ කරන්න එපා. හරි. එතකොට දැන් මොකද උනේ? දැන් ඔන්න එකිනෙකාට කුබ්බ වැඩ කරන්නේ නැතුව කිසිවෙකුට රැවටීම් හිංසා නොකරේ වාදී වශයෙන් මේකේ තියෙන්නේ. ඊළඟට ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචි. මොකද උනේ? අති මඤ්ඤතාවයටපත් වෙලා. ඥාති මඤ්ඤේත කිව්වේ මොකද්ද? න අති මඤ්ඤේත. අති මඤ්ඤතාවයටපත් වෙනවා. මඤ්ඤතාවයට කියන්නේ මමත්වයට. මගේ කියන ලොකු හැඟීමට. එහෙනම් මහා මාන්නක්කාරකමටපත් වෙලා. අනිත් පිරිසට මක් කරන්න එපාද? දැන් මේ දෙවිවරුන්ට කියන්නේ. ඇයි දෙවිවරුන්ට මොකද උනේ? අපි මුදුනෝ, අපි ලොක්කෝ. ඔන්න දැන් ගැලපිලා යන හැටි බලන්න. අපි මුදුනෝ, අපි ලොක්කෝ කියාගෙන දෙවිවරු හිටියේ. මේ මුන් දැන් ටික ටික මේ බලවත් වෙගෙන එනවා. හරියන්නේ නැහැ. මුන්ට අපි විපත් පණු ගන්න ඕනේ. පන්නලා දාන්න ඕනේ. මෙතන. හැබැයි හාමුදුරුවන්ට සම්දරින් දියෝද තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ නේද? ඒකට තමයි හාමුදුරුවන්ට දේශනා කළේ මුල් ටික. සම්තින්ද්‍රියෝච. එන ඒ ටික කරගන්න කියලා. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි. දෙවිවරු ඉන්දා කලක් කවන්නේ ඊට පස්සේ. එතකොට ඥාති මඤ්ඤේත න අතිමඤ්ඤ තාවයටපත් වෙන්න. ඒ කියන්නේ අතිමඤ්ඤතාවයටපත් වෙන්නේ නැතුව. ඒ කියන්නේ තමන් මුදුන් කරගෙන මම තමයි ලොක්කා මට වඩා හිරින් යන්නවත් එහෙම උඹලව මන් තියන්නේ නැහැ කියන தත්ත්වයට එන්නේ නැතුව. ඊළඟට ඒ විදිහට කටයුතු කරන්න. කියා රෝසන රොස් පරොස් ගතියක් තියෙනවා. එකිනෙකා නුරුස්තන් නැති ගතියකින් ඉන්නේ නැතුව. පටිඝ සංඥා. හැමදෙස්සෙම තරහ ද්වේෂ සහගත හැඟීමකින් ඉන්නේ නැතුව. මේ ඔක්කොම එන්නේ අර අතිමඤ්ඤතාවයටපත් වෙලා තමයි දැන් මේ වැඩ කරන්නේ. මොකද වෙන්නේ? ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙයි. මෙහෙම කටයුතු කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එකිනෙකාට කරන්නේ උන්ටත් ඒක විඳින්නේ උන්ටත් හැමෝටම මොකද වෙන්නේ? දුකෙන් නම් මිදෙන්න වෙන්නේ නැහැ. දුකටම ඇලිලා තමයි ඉන්න වෙන්නේ. මොකද අර මේ දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න යන අයට නිදහස් වෙන්න විදිහකුත් නැහැ. ඒකට කරදර කරන මිනිසුන්ට බේරිලා ඉන්න විදිහකුත් නැහැ. ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙයි. ඔන්න ඊළඟට කියනවා වැදගත් දෙයක් තමයි. මාතා යතා නියම් පුත්තා. මොකද්ද මේ? තම ජීවිතයේ මෙන් පුතු රකින්න. හරි. දැන් ඔබට පුළුවන් ද ඔය විදිහට මෙත් වඩන්න කාට හරි? දැන් ඔබට පුළුවන් මට කියන්න. ඔබයි දරුවයි ඉන්නවා. තව දරුවෙක් වැටෙනවා සිංහයෝ ඉන්න ගුහාවට. සත්තු වත බලන්න ගිහින්. ඔබ පණිදාර දරුවෝක. හැබැයි කියන්නේ මොකක්ද? බුදුහාඳුරෝ කියන එක කරන්න ඕනේ. මොකද බුදුහාඳුරෝ කියන්නේ?
තම ජීවිතයෙන් පුතු රකින්න. එකම පුතෙකු ඇති මව විරසි. අම්මා කෙනෙක් ඉන්න එක පුතයි ඉන්නේ. තමන්ගේ මරණයට ගියා. පුතාව බේර ගන්න. දැන් ඔබ පුළුවන් ද පයින්? පාරේ යනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා මේ වාහනේ යට වෙන්න ඕන්න මෙන්න. ඊට කලින් තමන් පයින්නද වාහනේ. ඒතකොට බ්‍රේක් ගහලා නවත්ත ගනින් කිය. පුළුවන් ද ඔය කියන එක කරන්න. නමුත් ඔయిత වඩා ගැඹුරට ගිය තේරුමක් තියෙනවා. මාතා යතා නියම් පුත්තං. නියම් පුත්තං කිව්වේ කවුද? මාතා කියලා කිව්වේ මෑණිය. මේ මොන මෑණියද? අමා මෑණිය. මේ අමා මෑණිය ගැන කතා කරන්නේ. මාතා අමා මෑණිය. තථාගතයන් වහන්සේ අමා මෑණිය. යතා නියම් පුත්තං. යථාර්ථවත් නියම පුතා. කවුද? අරහතුන් වහන්සේ. යථාර්ථවත් නියම පුතා. ආයුෂ ජීවිතේ පුරාම. එතකොට මේ එකම පුත්‍රයා යථාර්ථවත් එකම පුත්‍රයා. එතකොට යථාර්ථවත් එකම පුත්‍රයා තමයි රහතන් වහන්සේ. පුත්‍රයා කියන නමින් හඳුන්වන්නේ. මාගේ පුත්‍රයා. බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කතා කරනවා. මාගේ පුත්‍රයා. ඒක පුත්ත මනුරක්කේ. මොනවද? එතකොට ශාස්ත්‍රූන් වහන්සේ විසින් අමාමෑණියන් වහන්සේ විසින් යථාර්ථවත් එකම පුතාව නිර්මාණය කිරීමට තමයි මුළු ආයුෂයෙන් මුළු ජීවිතේම මක් කළා තියෙන්නේ. කැප කළා තියෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේව විතරක් බිහි කරන්නද? නෑ. මුළු ජීවිතේම උන්වහන්සේ කැප කළේ මොකටද? යථාර්ථවත් එකම පුත්‍රයා. යථාර්ථවත් නියම එකම පුත්‍රයාව බිහි කරන්න ලෝකෙට. ඒකට නේද උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුනේ. නැත්තම් උන්වහන්සේ තිබ්බන සුමේද තාපසයා වෙච්ච වෙලාවේ නිවන් දැක ගන්න. නමුත් උන්වහන්සේ එතනදි ගන්න නැතුව යථාර්ථවත් එකම පුතාව ලෝකෙට බිහි කරන්න නේද ආවේ. මෙච්චර මහා දුකක් විඳගෙන. එහෙනම් ඔන්න යථාර්ථවත් එකම පුතා බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි උන්වහන්සේ මුළු අවුරුදු 45ක්ම හිටියේ. එහෙනම් මුළු ජීවිතේම ගත කළේ උන්වහන්සේ යමක් හිතුවා නම් හිතුවේ තව කෙනෙකුට නිවන් දකින්න. ඒකයි කිව්වේ ගැරන්ටි බේර ගන්න ගියේ නෑ කියලා. බුදුහන්සේ. යථාර්ථවත් එකම පුත්‍රයා බිහි කරන්න තමයි. පයින් ඇවිදගෙන ගියා ගව් ගාන. යනකොට මගදී කවුරු හරි හම්බුනොත් එයාට කිව්වා මොකටද? යථාර්ථවත් එකම පුතා බිහි කරන්න. එහෙනම් යථාර්ථවත් නියම පුතා කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ බිහි කරන්න තමයි. ඔබට මේ සද්ධර්මයේ දේශනා කරන්නේ යථාර්ථවත් එකම පුත්‍රයා බිහි කරන්න තමයි. ඒක භික්ෂුණියක් වුණත් ඒ නාමයෙන් තමයි හඳුන්වන්නේ. දුව කියලා වෙනම නමක් කියන්නේ නැහැ. එතකොට ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ විදිහට ඒවම්පි ඒවං උපසංහරති. අන්න ඒක උපහරණයට අරගෙන අන්න ඒ විදිහට මොකද්ද කරන්න ඕනේ? සියලු ප්‍රාණ භූතේන්ට මක් කරන්න කිව්වද? ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. ඔන්න ඒවම්පි සබ්බ භූතේසු මේ සියලුම සත්වයෝ කෙරෙහි මානසං බහ කරන්න. මාන කිව්වේ මානේ. සං කියලා කිව්වේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳෙනවා. එහෙනම් මාන සම්භාවය ඒ කිව්වේ මොකද්ද? මාන සම්භා කළා වැය කළා දානවට කියනවා නිවන. එහෙනම් නිවන පැතිරීම උදෙසා මාන සම්භාවයේ අපරිමාණං අප්‍රමාණ වූ මෙත්සිත. හැබැයි මේ මෙත්සිත නිවන නිකන් සුවපත් වේවා කියන එක නෙමෙයි. අප්‍රමාණ වූ මාන සම්භාවය. මාන සං කියන එක බහ කළා වැය කළා දානවා. අලු කළා වැය කළා දානවා. අප්‍රමාණ සිත පතුරවනවා. මාන සම්භාවයේ අපරිමාණ. මෙත්තංච සබ්බ ලෝකස්මි. ඔන්න ඔය ආකාරයට මේ සියලු ලෝක සත්වයෝ කෙරෙහි මෙත්සිත පතුරවනවා. මොන මෙත්සිතද දැන් පතුරවන්නේ? ලෞකික එහෙම නෙමෙයි. ආර්ය මෙත්සිත පතුරවනවා. මාන සම්භාවයේ අපරිමාණ. මොනවාද? අප්‍රමාණ ලෙස මේ මෙත්සිත පතුරවලා හරිනවා. මොකටද? මේ මානසං බහ කළා වැය කළා දාන්න. මානසං හිඳ තමයි යන්නේ. චිත්ත මනෝ අවුල ප්‍රශ්නයක් නැහැ. චිත්ත ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන්නේ? මනෝ මානසං වෙනකොට මොකද වෙන්නේ? කහට ගැන්නේ. මතක නේද? චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතනම් මනේන්ද්‍රියම් මනෝ විඥානං විඥානක්ඛන්‍ද. ඔන්න චිත්තය කියන එක කහට ගැන්වෙන ආකාරය. නේද? එහෙනම් අන්න ඒක ගසලා ඉවර කළා දාන්න. ඊළඟට උද්දං අදෝච තිරියංච. උද්දං උඩ අදෝච යට. එතකොට උඩ කිව්වම දෙවිවරු කොහොමද දන්නේ හරියට උඩ ඉන්නවා කියලා? උද්දං උඩ යන පිරිසක් ඉන්නවා. උඩ කියලා කිව්වේ මොකක්ද? උද්දං සෝතගාමි. උද්දං සෝතගාමි කියන්නේ ආපහු එන්නේ නැතුව යන පිරිසක් ඉන්නවා. ආපහු එන්නේ නැතුව යන පිරිසක් ඉන්නවා. එයාට කියනවා අනාගාමි උත්තමයෝ. දැන් රහතන් වහන්සේ මෙතනට ගන්න බෑ තාම. උද්දං සෝතගාමි කියන්නේ පිංගුතුනි කවුද? අනාගාමි වෙච්ච උත්තම පිරිස. එයා උඩට යන්නේ. උඩට යනවා කියලා කියන්නේ ආයි එන්න යනවා නෙමෙයි. ඇයි ඒ? අනාගාමි වුණාම ආයි එනවද? න ආගාමි. කාම ලෝකයට ආපහු එන්නේ නැහැ. මිදලා ගියා. උද්දං සෝතගාමි. උද්දං අදෝච. කොහෙද? ඊළඟ යටට යන පිරිසක් ඉන්නවා. ඒ කවුද?
යටට යන පිරිස ඉන්නවා. යටට යන පිරිස කවුද? සුද්ධාවාසික නොවන බ්‍රහ්මයෝ. ඇයි යටට යන්නේ නැද්ද? යට කිව්වහම මේ බලන් ඉන්න එපා පොළොව යට ඉන්න පිරිස. අපාය යන පිරිස විතරයි. අපාය දැන්ට ඉන්න පිරිස විතරයි. ඒ අපාය යන අය. සුද්ධාවාසික පිරිස යන්නේ නැහැ. සුද්ධාවාසික අවිහ අතප්ප සුදාස සුදාසි අකනිට්ට කියන බ්‍රහ්ම ලෝක පහේ ඉන්න පිරිස යන්නේ නැහැ. ඇයිට පල්ලෙහා ඉන්න යන්නේ ගන්න නැද්ද? හරක් රංචුවක් දැකලා hina පහල වුණා බුදුහාමුදුරන්. ආනන්ද හාමුදුරුවෝ විමසුවා මේ ගැන. ආනන්ද මේ සංසාරේ හැටි බලන්න. ඔය ඉන්න මීහරක් පට්ටියේ එකම හරකෙක්වත් නැහැ සක්විති රජ නොවෙත්ත මේ සංසාරේ. එහෙනම් සක්විති රජ කමින් ඇති වැඩේ මොකද්ද පින්වතුනි? දැන් හරකෙක්. දැන් කොච්චර කන්න දුන්නත් වැඩක් තියනද හෙට හිස ගසා දානවනේ. කොහොමද සතුටින් කන්නේ? ඒකනේ කියන්නේ මේ වැඩේ කරගන්න කියලා. එහෙනම් බ්‍රහ්ම ලෝකේ හිටියත් කවුද? යටට යන්න පුළුවන් පිරිස මේ ඉන්නේ. එහෙනම් උද්දං අදෝච තිරියංච. තිරියංච කිව්වේ මොකද්ද? මේ හතර පට. හතර වටේ මේක මේ තිරියංච කියන එක මේ උද්දං අදෝච තිරියංච කියන ඔය තුන වෙන දවසක මම තව ටිකක් වැඩිපුර විග්‍රහ කරලා දෙන්න. මේ දිසා අනුදිසා. නැගෙනහිර දිසාවක් තියෙනවා. නැගෙන හිර නැගෙනවා. හිර කිව්වේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව නැගෙන පිරිසක් ඉන්නවා. ආර්ය මාර්ගයේ ගමන් කරන පිරිසක් ප්‍රඥාව නැగి එන. ඒගොල්ලෝ නැගෙනහිර දිසාවට. බටහිර දිසාවක් තියෙනවා. මොකද්ද? ප්‍රඥාව එපා කියලා පැත්තකට බැහැගෙන යන මේ පිරිස. ඔහොම බටහිරට ගිහලා ඔහොම යනවා කොහෙටද? අදෝච යටට යන්න තමයි යන්නේ. එපා කියලා පැත්තකට යනවා ඒගොල්ලෝ. ඊළඟට දකුණ වෙනවා. මොනවද? කුණු දදා යනවා. කුණු අයින් කරනවා. මෙතර කරපු කුණු ඔක්කොම අයින් කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි දකුණු පැත්තේ ඉන්නේ. ඒගොල්ලෝ උඩ හිටියත් යට හිටියත් මෙහා හිටියත් කුණු දදා යන කුණු අයින් කරලා දාන පිරිස තමයි දකුණේ ඉන්නේ. උතුරු කියලා තව පිරිසක් ඉන්නවා. උත්තරීතර මානසික ගුණධර්ම දරාගෙන යන පිරිසක් ඉන්නවා. ආන්නේ පිරිස තමයි උතුරේ ඉන්නේ. එහෙනම් උතුරු දකුණ බටහිර ඔන්නෝම තමයි හාත්පස. එහෙනම් ඔන්න ඔය කියපු ඕනෙම තැනක. හැබැයි ඔය එක තැනකවත් රහතන් වහන්සේ නැහැ. ඇයි? රහතන් වහන්සේට මෙත් වඩන්න දෙය අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ පරම සුවේ ලැබලා ඉවරයි. තව මොන සුවයක් ලබන්න දුන්නාද? තිරියංච අසම්බාදං අවේරං අසපත්තං. අසම්බාදං කියලා වචනයක් තියෙනවා. සම්බාදං කියනකොට තේරෙනවා ඒක. සම්බාධක පනවනවා කියන්නේ මොකක්ද? අහලා තියෙනනේ සම්බාධක පනවනවා කියලා. ආර්ථික සම්බාධක පනවන මොකද්ද? කට්ටියක් එක එකතු වෙලා. සංකීර්ණ මොකද්ද? බැඳිලා. එකතු වෙලා. මොකද කරන්නේ? බාධා කරනවා. රටේ දියුණුවට රටවල් ටිකක් එකතු වෙලා බාධා කරනවට කියනවා සම්බාධක කියලා. එහෙනම් ඔන්න සම්බාධක ආයතනින් තමයි. එහෙනම් මොකද්ද මේ එකතු වෙලා කුබ්බෙහිකම් කරන්න එපා. අසම්බාධ. එහෙම කරන්න එපා. එකතු වෙලා බලු වැඩ කරන්න එපා. අසම්බාධං අවේරං. අවේරං කියේ මොකක්ද? වෛර කරන්න එපා. අවේරං. ඊළඟට අතපත්තං. අතපත්තං කියේ මොකක්ද? තල්ල පොඩි කරලා දාන්න එපා. විනාශයට පමුණවන්න එපා. එතකොට මොකද වුනේ? සිටගෙන මොකද්ද? තිට්ටං චරං නිසින්නෝවා. සයානෝවා. තිට්ටං හිටගෙන. දැන් මේ මොකද්ද මේ? මේ සතර ඉරියව් පවත්වනකොට මේ සතර සතිපට්ඨානයේ වැඩෙන ක්‍රමවේද මේ? එහෙනම් මේ මෙච්චර වෙලා මේ කියපු ටික කරගෙන එනකොට සතර සතිපට්ඨානයේ වැඩෙනවා. ඒකයි තිට්ටං. හිටගෙන ඉඳගෙන මේ හිටගෙන කරන්නත් පුළුවන්. චරං ඇවිද කරන්නත් පුළුවන්. ඇයි? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, ඨිතෝ වා ඨිතෝමිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති, සයනෝ වා සයනෝමිති පජානාති. යතා යතා වාපනස්ස කායෝ පනීතෝ හොති තත තතනම් පජානාති. කායානුපස්සනාවනේ. කායානුපස්සනාව ඔය විග්‍රහයනේ. එහෙනම් ඔය කියන ක්‍රම ඕනේ හිකි. හිටගෙන හරි ඉඳගෙන හරි ක්‍රමානුකූලව ඉඳගෙන හරි. එහෙම නැත්තම් සයනේ වෙලා හරි. නිදාගෙන නෙමෙයි. ගන්න එපා නිදාගෙන කියන වචනේ. නිදාගෙන මේක කරන්න බෑ. නිදාගෙන නෙමෙයි මොකද්ද මේ අපි නිදා ගන්නවා කිව්වහම මිනිසුන්ට හිතෙන්නේ මේ දැන් මේක හයකනේ හදලා තියෙන්නේ toy නිදාගෙන නිින්ද යනකම්. නිදාගෙන නිින්ද යනකම් මේ තියෙන්නේ නේද? නිදා ගැනීමට ගිය විට හා නිින්ද යන තුරුද? මොකද්ද එහෙනම් වෙන්න ඕනේ මේ? සයනෝවා කිව්වේ මොකද්ද? සැතපිලා. පින්වතුනි සැතපෙනවා කියන එකයි නිදා ගන්නවා කියන එකයි දෙක. නිදා ගන්නවා කියන්නේ නිදාගත්තා. සැතපිලා කියන්නේ මොකක්ද? ඇඟට අමාරුයි. ඇඟට අමාරුයි දැන් ඇවිද භාවනා කළා දැන් ඇඟට අමාරුයි. එක විදියකට ඉඳගෙන භාවනා කළා දැන් අමාරුයි. දැන් මේ කය බරයි පස්සපැත්ත රිදෙනවා. කකුල් දෙක රිදෙනවා. ඒක නිසා මොකද කරන්නේ? ඇලවෙනවා. ඒරියා එක වැඩි කරනවා. ඒරියා එක වැඩි කරනකොට පීඩනය අඩුයි. එතකොට ඇඟට රිදෙනවා අඩුයි. එතකොට මොකද කරන්නේ? මේ පැත්තට ඇලවෙනවා 100 සෙයියාවෙන්. 100 සෙයියාවෙන් ඇලවෙලා දැන් මේක කරනවා. තිට්ටං චරන් නිසින්නෝවා සයන්නෝවා යාවතස්ස විගත මිද්දෝ. විගත මිද්දෝ කියන එකට පින්වතුනි අර්ථ දෙකක් ගන්න පුළුවන්. හැබැයි මේ නිින්ද යනකම් කියන එක නම් ගන්න බෑ. ඉතින් මේ අරන් තියනවා ඉතින් ඒක කමන්නේ. විගත මිද්දෝ.
ඒ කියන්නේ මොකද්ද? මිදෙන්නේ නැතුව. يعني කම්මැලි බවට පත් වෙන්නේ නැතුව. විගත මිද්දෝ. එහෙමත් නැත්නම් ගන්න පුළුවන් මොකද්ද? මේ ගත විකෘතියෙන් මිදෙනකම්. විගත මිද්දෝ. දැන් මේ හතර කරනවා මොකටද? මේ ගත හේවා. මේ ස්වභාවය. මොකක් මේ ගත කිව්වේ ඒතර කයට විතරක් නෙමෙයි. මන කය දෙකම. මොකද්ද? විකෘති ස්වභාවය හේවා. රාග දේශ මොහෙන් මක් වෙනකන්ද? මිදිලා යනකම්. මේ වැඩේ කරනවා. විගත මිද්දෝ. ඒවන් සතින් අදිත්තේය. ඒතන් සතින් අදිත්තේය. මොකද වෙන්නේ? ඒ தত্ত্বය එනකම් මොකද වෙන්නේ? මේ සතිය අදිස්ථාන කරගෙන සතිය මත පිහිටලා. අන්න දැන් මොකද වෙන්නේ මේ? දැන් අන්න මේ ආනාපානෙ තමයි දැන් මේ මුලින් ඉඳලා වැඩිගෙන මේ එන්නේ. ආනාපාන සතිය මුලින් ඉඳලා වැඩිගෙන යනකොට ඔන්න දැන් මොකද්ද මේ එන්නේ මේ? ඒතන් සතින් අදිත්තේය. සතිය මුදුන්පත් වුණා. ඒ කිව්වේ මොකද්ද? සතිය මුදුන්පත් වුණා කියන්නේ සතර සතිපට්ඨානේ වැඩුණා. ඊළඟ සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං උදමාහු. මෙන්න මේක තමයි මේ ශාසනය මොකද්ද? බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ. එහෙනම් මම මෙච්චර වෙලා කිව්වේ මේ ශාසනයේ බ්‍රහ්ම විහරණය මිසක් පින්වතුනි පිරිත් කළ පැම්බොන්න තිබ්බ සූත්‍රයක් නෙමෙයි. එහෙනම් මොනතරම් අර්ථයටපත් වෙලාද කියලා ඔබම හිතා ගන්න. එහෙනම් මේ ශාසනය වැරලෙන්න දෙන්න එපා. ඔබට යම් ප්‍රමාණයක් හරි අවබෝධ වෙනවා නම් බෙල්ල දීලා හරි කමන්නේ මේ ශාසනය බේර ගන්න ඊළඟ ආත්මේ හරි පුළුවන් එක් කරගන්න. දරුවට ආදරේ නම් ශාසනය රැකගන්න. නැත්තම් ඌ අපායට යනවා අනිවාර්යයෙන්. ශාසනය ඉවර නම් දරුවෝ කොහෙද නිවන් දකින්නේ? නිවන් දකින්න තියා මේ අම්මා තාත්තවත් අඳුන ගන්න පුළුවන්. ඊළඟට දිට්ඨිංච අනුපගම්ම සීලවා. දැන් මොකද උනේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා. මෙච්චර කල හිට ඔය මිත්‍යා දෘෂ්ටි සියල්ලෙම මක් වෙලාද අයින් වෙලා දැන් මොකද උනේ? සීලේ හිත පිහිටුවා. කොහොමද පිහිටුවේ? දස්සනේන සම්පන්න වෙලා. මෙච්චර කල හිට ඔය මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මා දිට්ඨියටපත් වුණා. සංකීන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව මා කියලා නැති කරනවා. අන්නේ දෘෂ්ටියටපත් වුණා. සම්මා දිට්ඨියටපත් වුණා. ඒ සම්මා දිට්ඨියටපත් වෙනකොට මොකද ඉතින් මෙච්චර කල හිටපු මේ අරගෙන ගිය ඔක්කොම දිට්ඨි සීල වෘත සියල්ල මක් වෙලා ගියාද? අයින් වෙලා ගියා. අන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා. ආයේ සිල් වෘතයක්වත් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? සත්කාය දිට්ඨිය නැති වුණා. සීලබ්බත පරාමාසය නැති වුණා. විචිකිච්ඡාව නැති වුණා. ඔන්න ඒ තුන නැති වෙලා ගියා. මොකද උනේ? දස්සනේන සම්පන්නෝ. අන්න දස්සනේන සම්පන්නෝ. දර්ශන සම්පන්නෙක් වුණා. දහම් දර්ශනයෙන් මොකද උනේ? සෝතාපන්න ඵලය සකස් කරගත්තා. දැන් කාමේසු විනය්‍ය ගේදං. කාමේසු විනය්‍ය ගේදං. දැන් මොකද උනේ? සියලු කාමයන්හි විනය වුණා. සියලු කාමයන්හි විනය වෙලා නහි ජාතු ගබ්බසෙය්‍යං. ආයිනම් කවදාකවත් ගැබකට එන්නේ නැති තත්ත්වයටපත් වුණා. පුනරේතීති. නැවත කවදාකවත් වෙන්නේ නැහැ ඒක. ගැබකට එන්නේ නැහැ. එහෙනම් සියලුම කර්ම කෝෂ මක් කළාද? ශේෂ කළා, ඉවර කළා දැම්මා. නැවත වාරයක් කිසිම කුසකට කිසිම ගැබකට කිසිම කෝෂයකට ඇතුල් වෙන්න හේතු නැති උත්තරීතර අරහතුන් වහන්සේ මේ ලෝකෙට බිහි වුණා. ඔන්න ඕක තමයි පින්වතුනි කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ. ඔන්න දැන් ඔබට තේරෙන්නේ නැති පින්වතුනි ආනාපාන මේ මොකද ආනාපාන සතිය වැඩුණ හැටි ඊළඟට සතර සතිපට්ඨානිය වැඩිච්ච හැටි විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙච්ච හැටි. එහෙනම් පින්වතුනි මේක ලේසි පහසු දෙයක් නෙමෙයි කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ. නිකන් උදේවහා දැම්ම කියලා ඕක හරියන්නේ නැහැ. එහෙනම් ඔන්නෝ වගේ මාර්ගයක යන උත්තම පිරිසකට මොනවට නිගා කරනවා. දැන් අර දෙවිවරුන්ට තේරෙන්නේ නැද්ද? අනේ මේ උත්තම පිරිස යන්නේ ලෝකේ අතාරින්න මිසක් අපිට මුදු නොවෙන්න නෙමෙයි. මේ පිරිස හැමතිස්සෙම අපිටත් මේ සෙට් කරගෙන ඉන්න පිරිසක්. අපිටත් මේ සැපේ උදා කරලා දෙන්න අපිටත් මේක කියලා දෙන්න හදන පිරිසක්. එහෙනම් මේ පිරිසට මොකටද අපි මේවා කරන්නේ? අන්න ඕක ගිහිල්ලා අර වික්ෂුන් වහන්සේලා කියනකොට අර දෙවිවරු මොකද කළේ? අර මං කලින් කියපු එක කරන්න පටන් ගත්තා නේද? මොකද්ද කළේ? විමාන වලින් බහැලා ඇවිල්ලා අර වික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න ගත්තා. ඒකයි කිව්වේ. ඉස්සර හිටියේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. නමුත් මේක කියනකොට තේරුම් ගත්තා මේගොල්ලෝ මුදුන් වෙන්න හදනව නෙමෙයි, ලොක්ක වෙන්න හදනව නෙමෙයි. දැන් රාවණා රජුගේ දෙවියන්ට තර්ජනයක් වුණේ ඇයි? ධානා බල නිසා, ධානා 이르දි නිසා. දෙවිවරුත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. ධානා ලැබුප නිසා. හිමාල වනේ ඉන්න තාපසයෝ දෙවිවරුත් එක්ක සටන් කරනවා. ඇයි? සාප කරනවා දෙවියන්. ආර්ධි වශයෙන් දේවල් වෙනවා. ඇයි? ධානා බලයෙන් දෙවිවරුත් එක්ක හැපෙන්න පුළුවන් ඒ ඇයි? ඒක නිසා තමයි දෙවිවරු කැමති නැත්තේ. දෙවිවරු හිතාගත්ත මේගොල්ලොත් මේකට තමයි එන්නේ කියලා. ඒක නිසා තමයි කරදර කළා කොහොම හරි දැහැම් බින්දින්න පටන් ගත්තේ. නමුත් මේ ටික කියනකොට තේරෙනවා අනේ මේ උත්තම පිරිසක් නේ මේ සක්ක වෙලා උජූච වෙලා සූජූච වෙලා සුවචෝචස්ස වෙලා මුදුවන්තිමානී වෙලා මෙහෙම යන පිරිසක්. මේ පිරිසට එහෙම දොස් පරුස් නගන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මහා දුකින් දුකට තමයිපත් වෙන්නේ අපාගත වෙන්න තමයි වෙන්නේ. මේක කියනකොට තමයි තේරුනේ. දැන් තේරුණා වැඩේ මොකද කළේ? බැස්ස බිමන් වලින් බහැලාවිල්ලා උන්වහන්සේලාට අප උපස්ථාන කළා උන්වහන්සේලා මේක ලබා ගන්නකම්. එහෙනම් මේ ගෙවල් වලත් තින්ගුතුනි යම් අමනුෂ්‍ය කොටසක් එහෙම ඉන්නවනම් මේක අහගත්තට පස්සේ මේ ගෙවල් වල පිරිසත් මේ නිවන් දකින්න යන ගමනේ නම් ඉන්නේ. මොනවට අල්ලන්නද? මේ ගෙවල් කවුරුත් අල්ලගෙන නැහැ.
ඉන්නකන් ජීවත් වෙනවා මිසක් මේකවල උඹලට අයිති නම් උඹලට අයිති උඹලා තියාගෙන ඉන්න හැබැයි අපිට පොඩ්ඩක් ජීවත් වෙලා ඉන්න දීපන්. ඔබගේ ගෙදර අමනුස්සයෙක් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ඕක තමයි. අපි මේකේ අපිට අයිති නෑ උඹට තමයි අයිති කමක් නෑ අපිට හැබැයි පොඩ්ඩක් ඉන්න දීපන්. එච්චර. මේක අවබෝධ වුණාට පස්සේ පින්වතුනි එක මොහොතක්වත් මේ වෙයි ඉන්නේ නෑ. ඇයි? මෙහෙම ඉන්න පිරිසකට අඩන් තේට්ටම් කළා මහා අපාගත වෙන්නේ බව දැනගන්න. ඒවනම් ඔන්නෝමයි පින්වතුනි කර්ණීයමෙත් සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් අද ඔකේ තියෙන සම්පූර්ණයෙන්ම උඩියට ගුරු වෙච්ච පැත්තක් ආසයි පොළොව වගේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා මේක නැවත නැවතත් අහන්න ගන්න පුළුවන් නම් ගන්න පින්වතුනි බැරණන් අතහැරලා දාන්න එච්චරයි තියෙන්නේ. ආයෙ දෙයක් නැහැ බැරණන් අතහැරලා දාන්න. එහෙමනම් අපි දැන් අමාර කරමු. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සහ සද්ධර්මයේ දේශනා කිරීමෙන් ඒ වගේම දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කිරීමෙන් ඒ වගේම පින්වතුනි ලංකාදීපය තුල ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා මේ පිරිස අතරපත් කරලා මේ මහා ධර්ම ප්‍රචාරක කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ සියල්ල ඔබගේ ධන පරිත්‍යාගයෙන් මේ දේවල් එහෙම සිද්ධ වෙනවා. ඒ වගේම පින්වතුනි තථාගතයන් වහන්සේගේ පිරිම වහන්සේ නමක් අපේ ධම්මික මහත්මයා සායම මැතිණිය ඇතුළේ පවුලේ පිරිස ඒ තථාගතයන් වහන්සේගේ පිරිම වහන්සේ නමක් මේ ස්ථානට වඩම්මලා ලංකාවේ ඉඳලා මෙහෙට වඩම්මගෙන ඒ වගේ මේ ධම්මික මහත්මයාගේ හොයි නෝනාගේ ඥාතිවරිය එනකොට මේ ස්ථානෙට මේක වඩම්මලා ඔබ සියලු දෙනාට වන්දනාමාන කරන්න පුළුවන් පිරිම වහන්සේ නමක් ලබා දුන්නා. ඒ වගේ මහා කුසල සම්භාර සර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පින්වතුනි පළමුව මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් පවතගෙන ආපු දවසේ ඉඳලා ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ කටයුතු යෙදුණා වූ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ උත්තම පිරිස උත්සාහ විහිදුවන පතුරු හරිනේ පින් විහිදී පැතිර යාමෙන් ඒ උත්තම පිරිස අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ උත්තමයන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ විසින් මේ ස්ථානට ආරාධනා කරන්න ඉදින දසදහසක් ලෝක ධාතු විඳලා ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් පිරිසක් තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළු ලෝකේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පෙන්සන්තේකර ප්‍රජාපති ආදී සීලම දිව්‍ය සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිර යාමෙන් ඒ පිරිස බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ඕන නමින් ජම්මාන්තර්ගත වන්නේ දෙච්ච පිරිස තමන්ගේ අම්මා තාත්තා ඥාතිය ගුරු රහිත මිත්‍රා සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්වෛත විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රා ජීවිත සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ ආ විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිර යාමෙන් ඒ යම් කිසි අභව ස්ථානකින් ඉන්නොනම් එන් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පණුවක ඇතුළත තමන් විසින් අවඩසක් දාන්න ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගියා වූ යම් කිසි පිරිසක් ඉන්නොනම් අද ඔබගේ පිටිපස්සෙන් ඇවිල්ලා අමනුෂ්‍ය වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ මනුෂ්‍ය වේසෙන් හෝ ඇවිදilla තමව මරනවා කපනවා කොටනවා කියලා බාධක කළ නිර්වාණ ගාමිනී පටිපදාවට බාධක කරනවා නම් අන්නේ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිර යාමෙන් ඒ ඇතේ අභව ස්ථානයේ මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් තනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ පිරිසව විශේෂයෙන්ම පින්වතුනි මේ සද්ධර්මයේ ප්‍රචාරයලා කටයුතු කරන්නා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිරිස විශේෂයෙන් සිහිපත් කරගන්න. ඒ වගේම මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ විතරක් නෙමෙයි මේ ලෝකේ සත්පුරුෂයන් වහන්සේලා බිලා යම් කිසි සත්පසක් දේශනා කරනවා නම් ඒ සත්පස ප්‍රචාරය කරන්නා වූ ඒ සියලු පිරිසක් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ දුව දරුවෝ තමන්ගේ අම්මා තාත්තා විශේෂයෙන් තමන්ගේ ගුරුවරු ඥාති මිත්‍රයන් සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ කුසල සම්භාර ධර්මයන් විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිර යාමෙන් එයට යම් කිසි ග්‍රහපුල පතර දෝෂ අන්ධකාර තියෙනවනම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා යක්ෂ වේද පිසාද කුම්බන්න මලවිලාදී මෙතමනියව දෝෂ අන්ධකාර තියෙනවනම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා යස්වා කටවා හොවා ඔල්ලෝ සංකංකා දෝෂ අන්ධකාර තියෙනවනම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා මේ සී සම්බුද්ධ සාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයක් පානකින් සන්තරපින්න වුණා නම් ඒ ආහාරය පානේ ලැබුණා වූ යම් කිසි ශක්ති විශේෂකින් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ දේශනා කරන්නේ සද්ධර්මයේ අවබෝධ කරන්නේ මාර්ගඵල ලබන්නේ නැති එවනම් ඒ ආහාර පාන සැකස්මීලා එදා වැව්වමුණු ඉදිකිරීමේ ඉඳලා අලවේලි සකස් කරලා කුඹුරු පුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අපකපලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාවත් මේ ලාභ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරු හරින්න ඒ පින් විහිදී පැතිර යාමෙන් ඒ අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න. අද මේ ස්ථානවල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැදිමදුරන්ගේ ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. එහෙනම් මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් ඇතුළේ මේ ස්ථාන භූමි ගොඩනැගීමලා ගඩොලක් ගන්න මේ ස්ථාන වල බඳලා කරලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් එනයක් ගහලා හරි
මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා කටයුතු කරපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරවන්නේ පිං විහිදී පැතිරියාමෙන් ඒ යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අතමි දේව අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න. අද මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට දුර පැහැර වුණා මේ ස්ථානට ආවනම් මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානට වෙන්න ළඟා වෙන්න පහසුකම් උදා වෙලා තියෙනවා. ඒ වගේම පිංගුතුනි මේ ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ සජීවී මුළු ලෝකෙම ඉන්න පිරිසට සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව සැකසීලා තියෙනවා. එහෙනම් මේ සියලු දේවල් උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසත් එයාගේ අන්තිවාදික පිරිසත් කරපු වැඩ කටයුතු නිසා එවනම් ඒ අයවත් මේ වෙලාව විශේෂයෙන්ම සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුල පතුරවන්නේ පිං විහිදී පැතිරියාමේ ඒ යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් එයින් අත මේ දේව අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. එහෙමනම් පිංගුතුනි බොහෝ වෙලාවක් සත් ධර්මයේ ශ්‍රවණය කරලා දේශනා කළා බුද්ධ පූජා පවත්වන දානමාන ආදී විශාල පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගත්ත වෙලාවේදී ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලයෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අත්බැබේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.